नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से විතරේ බලන්න තියෙන්නේ නේද? දේවය කියන්නේ මාර්ගය. කොට මාර්ගයේ පංච උපාදානස්කන්ධ උදේවය බලන්නේ හැම වෙලේම දුක දැකලා දුක ඇති වෙන හේතුව දැකලා ඒ හේතුව නැතිකලොත් දුක නැති වෙනවා කියලා දැකලා එහෙනම් මෙන්න මේ විදිහට කටයුතුයි කියන එක තමයි මාර්ගය වඩන්නේ. මාර්ගයට උදේවය. එතන පටිච්චසමුප්පාද යම් කරන්නේ පටිච්චසමුප්පාද ධර්ම සම්මර්ෂණය කිරීමෙන් අවබෝධ වෙන චතුරාර්ය සත්‍ය. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් ලැබෙන්නේ මාර්ගය. මාර්ගයෙන් ලැබෙන්නේ ඵලය. ඵලයෙන් ලැබෙන්නේ නිවීම. මොකද පටිච්චසමුප්පාදේ පොහොගේ කාලේ අර මම තැන්තැන්වල කරපු ඒවත් අහන්න තින්නේ නේද? ඒකට දැන් මේකදී හේතුඵල ධර්ම ඒක අවිද්‍යාව තණ්හා කියන දෙක ටික කාර්මනත විපාක හැටියට විඥාන ප්‍රසාරකපත වේදනා කියලා මේ විපාක ආයතන ටික ලැබුණා. ඊට පස්සේ තණ්හා උපාදාන භව කියන වර්තමාන කෙලෙස් ටික නිසා ඒ තණ්හා උපාදාන භව කියනකොට තණ්හා කරන්නේ අවිද්‍යාව නිසා කියන කාරණාව තියෙනවා. ඒකට නිසා ජාත තණ්හා උපාදාන භව නිසා ජාත. එතන ඇත්තටම ඉතිය ගත්තාම අර කාටත් තේන්න කාටත් තේරෙන්න තමයි මම ගන්නේ අපි ජරා මරණ දුක ලැබෙන්නේ ඉපදුනොත් නේ භවයේ හින්දා කියලා හොම මම අරගෙන ඒක කාටත් පේන හින්දා. නමුත් ඇත්තටම පුරාණ භවයකට යන සිද්ධියක් නෙමෙයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. මේ වර්තමාන සිද්ධිය. වර්තමාන ජීවිතය අපි කියන්නේ පුරාණ කර්මයට හටගත්ත විපාක හැටියට හම්බුනේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන ටික. එතකොට ඒ ආධ්‍යාත්මික ආයතන ටික නැත්නම් විපාක ටික කියලා කියන්නේ හැම වෙලෙම ස්පර්ශය ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙනවා. එතනින් නතර වෙනවා. ඒක බුදුරජාණන්සේ හැම වෙලෙම පස්සපච්ච වේදනා කියන දේ විතරක් නතර වෙන්නේ විපාක ටික. ඒකට ස්පර්ශ නිසා වේදනාව ඇති වෙන චෛත්‍යය. එතකොට ඒකේ බාහිර ආයතන පැත්ත හදාගෙන නැත්නම් ඇහැ රූප චක්කු විඥානය කියන ටිකට අපහු නිමිති ගත්තොත් දුක ඇති වෙනවා කියලා දන්නේ නැති හින්දා කරන්නේ මොකද අවිද්‍යාව සංකාර කියන අවිද්‍යාවෙන් මොකද කරන්නේ මේ විපාක ටික දැන් ස්පර්ශනිත විපාක ධර්මතාව ටික තමයි චෛතසික ටික තමයි පහළ වෙන්නේ. දැන් පේනවා ඇහෙනවා කියන තැනක ස්පර්ශයෙන් වේදනා සංඥා පහළ වෙනවා. අවිද්‍යාව සංකාර කියන අවිද්‍යාව මොකද කරන්නේ? රූප පැත්තට, ශබ්ද පැත්තට හිතන්න හදනවා. හිතලා නිකාන්ති තණ්හා. එතන සතුට වෙන ගති යුක්තව නිකාන්ත ස්වභාවය. උපගමනන් කියන්නේ දෙවනුවට ආපහු යනවා ඒක. ඇහැරුත්. චේතනා භව කියන්නේ හිතින්ම මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන භවය හැදෙනකොටම ජාති කියන්නේ පුද්ගලයා උපදින. ඒකේ වෙන සිද්ධිය මොකද දන්නවද? ප්‍රාණ කර්මයට හටගත්ත ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන මේ ආයතන ටික
ඒ පරජායතන ටිකේ ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද රූප විඥාන කියන අටලොස් ධාතුවේ අධ්‍යක්ීමක් නැහැ මනෝ විඥානය. හරි. ඊට පස්සේ ඒ විපාක ටික එනකොට මේ රූපේ දැක්කේ නැහැ. මේ චක්කු විඥානය කියලා ඒ ටිකේ නිමිති මනසට ආපු ගමම විපාක ස්කන්ධ ටිකක් තියෙනවා. ඒකේ නිමිති ටික හැදුණු ගමම පුද්ගලයා පොදිනවා. දැන් උදාහරණයකට කිව්වොත් අත තියෙනකොටම ඇහැ සිහි වුණොත් තමයි ඇහැ සිහි වෙනවා නම් ඇහැ සිහි වෙනකොට මේ වස්තුව තිබුණ නැත්නම් ඒත් ඇහැක් හම්බ වෙනවා. මේ වස්තුව තිබුණ නැතුව මේ තියෙනවා ඇහැ කියලා සිහි වෙන්නේ නැත්නම් දන්නේ නැත්නම් ඒත් ඇහැ. චේතනා භව කියන එක කියන්නේ ආපු ඇහැ කන දිව නාසය ශරීරය කියන ටික හැදෙන එකට මනහයටයි. ඒ කියන්නේ පුරාණ කර්මයට ඇහැ කන දිව නාසය ශරීරය මනස හැදෙනවා. හැදුනට මනෝ විඥාණයට ඒකේ අත්දැකීම. මොකද තණ්හා උපාදාන භව කියන ටිකෙන් කරන්නේ මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ටිකේ අත්දැකීම. එතකොට එයාට තේරෙන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න හතර ඉරියව්වේම අතපය ඇතු ඇස්කම් ඇතු ඉන්නවා වගේ තමයි. දැන් අපිට අයිති තැන ඔතනට. පුරාණ කර්මයේ විපාකයක් හැදිලා ඒකට තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික හේදිලා ඉපදිලා දැන් මේ ඉන්නේ. ඒක තමයි කියන්නේ. දැන් ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, නිന്ദා පහස අනුම් වෙන මේ දුක ඇති උනේ තණ්හාව නිසායි. තණ්හාව නැතිකොලොත් මේ දුක නැති වෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම කටයුතුයි කියන උත්තරේ ගන්න ඕනේ. කියන බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ ඵලයක් පෙන්වලා ධර්ම දේශනා කරනවා මිසක මරණයෙන් පස්සේ සිද්ධියකට නෙමෙයි පෙන්වන්නේ. ඒක දැන් මේ දුක් විඳින්නේ. දැන් නෙමෙයිද ප්‍රිය විපයෝග දුක්ඛ, අප්‍රිය සංපයෝග දුක්ඛ, නිന്ദා පහස අනුම් වෙනුම් අපිට ලැබෙන්නේ නැහැ. ලැබෙනවා. මේ පුද්ගලයා කියලා කියන්නේ නැත්නම් මේ පුද්ගල භාවයෙන් අපිට දුක හැදිච්ච හැටි තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. පෙර අවිද්‍යා කර්මක විපාකෙත් සම්ද ටිකක් හැදිලා ඒකේ නතර වෙන්න දන්නේ නැතුව රූප ශබ්ද පැත්තට නිකාන්ත වශයෙන් ඇලිලා ඊට පස්සේ උපගමන නැවත ඇහැ රූප චක්කු විඥාන පැත්තට ගිහිල්ලා ඒකේ නිමිති හිතේ හදාගෙන ඔන්න දැන් අසන්නාස ඇතු ඉපදිලා ඉන්නේ. දැන් අපි එහෙම නෙමෙයි ඉන්නේ. පුතන තමයි අපේ ජීවිතය ඇත්තටම දෙන්නා. ඉතින් යම් කිසි කෙනෙක් මෙතන ඉඳලා තමයි බලන්නේ. මේ දුක ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, නිന്ദා පාදයන්ොම් වෙනුම් පියෝග දුක්ඛ, අපේ සංයෝග දුක්ඛ, හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක කියන යම්තක් ඒව මේ තස්ස කේවලස දුක්ඛ කන්දත සමුදය හොති. වර්තමානයේ දෙන්න සමුදයේ ආය අපිට සිද්ධියක් නෙමෙයි. හරිද? සමුදය හොති මේ හුදු දුක් රසගේ හට ගැනීම වෙයි. වන්නේ නෙමෙයි. දැන් ඕක අපි අනාගතේ දැමුවොත් මේ හුදු රසගේ හට ගැනීම වෙයි කියලා කියන්නේ. දැන් වෙලා වර්තමාන. එතකොට දැන් මේ දුකෙන් පීඩා විඳින දැන් පටාචාරාවම ගන්නු. ඒ ජීවිතේ දුකින් දවන්නේ අපිත් එහෙමනේ. නෝපන්න දුකක් බලාගෙන භ්‍රමචර්යාව පුරනවා කියන එකක් නෑ. අනාගතේ ඉපදෙයි කියන එකට අපි මොකෙක් වෙලා ඉපදෙද කොතන දුකක් ලැබෙයිද කියලා අපි දුක පිළිසින් දකින්න යනවා. එතකොට මේ දැන් අපේ ජීවිතය කියන්නේ දුක. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ දුකට හේතුව හැටියට කියනවා රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන මේ තණ්හාව තිබුණ හින්දායි උපාදානය වෙලා ඒ භවයේ හැදිලා මේ ජරා මරණ දුක ඕගොල්ලන්ට එන්නේ කියන්නේ. තණ්හාව නැති වුණොත් රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා නැති වුණොත් උපාදානය නැහැ, භවය නැහැ. භවය කියන්නේ ඒ ඇහැ කන දිව නාසය කියන ටිකේ නිමිතියක් නැහැ. චේතන භව කියන ටික නැහැ. හිතට
ඇහැ ඇතිකම කන ඇතිකම නාසය දිව අටවස් ධාතු ආයතන 12 පංචපදාස්කන්ධය ඇතිකම නිමිති හිටින්නේ චේතනා. එහෙම වුණොත් ජාති නිරෝධ. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස නිරුද්ධං. නිරුද්ධ බලන්න නිරුද්ධ වෙන්නේ තවර්තමාන. කියලා දුක ඇතිවීමත් නැතිවීමත් වෙනවා. වෙන්නලා ඒ නිසා මෙන්න මේ ස්කන්ධයෙන් උදේ වේ බලන්න. කියලා කියනවා. ස්කන්ධයේ උදේ වේ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥානයේ කියන නිමිති මනෝ විඥානයට හසු නොවෙන්නයි. ඇහැ රූප චක්කු විඥානයේ කියන තුන් දෙනා කිව්වහම එතකොට ඔන්න හොඳට පෙන්වන්න ඕනේ පරණ ආශ්‍රව වලට යන්නේ නැති වෙන්නේ. ඇහැ රූප කිව්වහම අපි දැන් ඉපදිලා ඉන්න තැන කියන ටිකට ටක් ගාලා කියන්නේ. දැන් ඉපදිලා මේ ඇහැ මේ රූප කියන තැනක ඉන්නේ දැන්. ඔය දැන් ගිහිල්ලානේ. එතකොට වෙන්නන්න ඕන හොඳට විපාක ස්කන්ධ ටිකේ ලක්ෂණ. ඇහැ කියන කණ්ණාඩියක් වගේ ඇහැට රූපයක් වෙනකොට ඒකත් වෙන්නන්න ඕනේ අපි මහ භූත ටිකට ආලෝකේ වැටිලා පරාවර්තනයෙන් චක්ක ප්‍රසාදයේ රූපයක් හැදෙනවා. කිව්වම අපිට අදහසක් එන්න පුළුවන් බාහිර මේ විදිහේ හැඩයක් තියෙනවා ඒ හැඩේමයි මෙහෙට වැටෙන්නේ කියලා. එසේ නොදත යුතුයි. ඒ කියන්නේ සතර මහා ධාතුවේ දිග රවුම් හතර සතර මහා ධාතු නෑ නිල් පාට කහ පාට රතු පාට සතර මහා ධාතු නෑ. මම ඔකට කියන්නේ දැන් අපිට කමතේ බැට ගොඩක් තියෙනවා නම් වී ගොඩක් තියෙනවා නම් ඒක ඕන තැනකින් මම නැහැ කිනේ හොම්බුව තුනක් මම නැහැ කිලෝ එක තුනක් මම නැහැ කි බුසල තුනක් මම නැහැ කිනේ ඕන තැනකින් කඩන්න පුළුවන්. ඇයි ඒ පුළුවන්? වෙන්වෙන්ම වියට කියන නිසා නේ. දැන් මේ වියට ගන්න අනිත් වියට අනිත් වියට ගන්න අනිත් වියට. ආලෝකය ඇවිල්ලා වැටෙන්නේ මේ වියට ගොඩක් තියෙනවා. ඒක ඇවිල්ලා පරාවර්තනයේ වෙද්දී ඇහැට වැටලා තියෙයි ආකාශයට සාපේක්ෂව කන්දක් ගොඩක් වගේ එකක්. ඒක ගොඩක් කියලා මෙහෙම පේන සතහන වියට ඇතුලේ නැහැ කොහොමද තියෙනවද? මම අර ඉස්සර වැඩි කැට කතාවක් කතා කරන්නේ. ඒකේ සැබෑ අර්ථය නෑ. ඔන්න ඕකටද තියෙනවා ඕන්න ධර්මයේ කලාප සමර්ථනයේ තියෙන කොටසක් තියෙනවා. මේකෙන් හිත කරලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පේන රූපය මෙහෙම ධන සංඥාව කෙරෙහි ඉන්න දැනක තියෙන්නේ මෙන්න මෙහෙම කලාප සමූහයක් කියන ටික. එතකොට දැන් මේ වී ඇට ඇතුලේ කොතනකවත් අපිට පේන අර ගොඩ කන්ද නැන්නේ. කන්ද නැහැ. එතකොට ආලෝකයේ වැටෙන්නේ වී ඇට තියෙන තැනට වැටිලා ආලෝකයේ පරාවර්තනය. එතකොට මේ චක්කු ප්‍රසාදයේ හැම වෙලෙම රූපේ හැදෙනවා ආලෝකයේ. මේ හැම වස්තුවකටම ආලෝකය වැටිලා ඒ පරාවර්තන තියෙනවා. නමුත් ඒක පින්තූරයක් හදන්න පුළුවන් තිරයක් නැතිකම තියෙනවා. මේ ඇහැ තිරයක් වගේ. මම කියේ දැන් ඒ චිත්‍රපට බලන්න ගියාම ශාලාවක ඉස්සරහ තිරේ දිහා බලාගෙන ඉන්නවා. මේ පැත්තේ මොකද කරන්නේ? ලොකු ලයිට් එකක් ගහනවා. ලයිට් එක ඉස්සරහින් එකතු වෙලා තියෙන මේක පසාර කරගෙන ආලෝකය කියනවා. බලන්න දැන් අපි ෆොටෝ වලට උඩින් ආලෝකය දිහා බලුවොත් අපිට හම් වෙනවද? නෑ. ආලෝකය ගිහිල්ලා තිරේට වැදුණු ගමන්ම රූපයක් මතුවෙනවා. දැරිලා තිරයක් අහු නොවුනොත් ආලෝකයට රූපයක් හම්බ වෙනවා. එතකොට රූපේ කියන එක අපිට ආලෝකය තියෙන තැනකින් ආවා කියලා දැක්කොත් හරියද? එතකොට ආලෝකේ හරහා ආලෝකේ විතරයි නෙන්නේ. ආලෝකේ කොතනකවත් නැතර වෙන්න තිරයක් නොතිබුණොත් රූප නැහැ. ඊට පස්සේ තිරයට වදිනකොටම රූප මත වෙනවා. ඒ වගේ මේ ආලෝකයේ වැදිලා පරාවර්තන වෙනවා. ඉතින් ඒකට තිර නැහැ. ඉතින් මේ ඇස් දෙකෙන් කණ්ණාඩියක් වගේ තිරයක් වගේ. මේ ඕන පැත්තකට හැරෙවොත් පට ගාලා වදින හැම වස්තුවකටම ආලෝකය කියලා පරාවර්තන වෙවි තියෙන්නේ. එතකොට අපි ගත යුතුයි රූපේ කියන එක විද්‍යමාන වෙන්නේ තිරේ තුල. චිත්‍රපටයේ රූපේ කියන එක අපි ඉතින් බලාගෙන ගැහුවා හොඳයි අරක දිනයි මේක තරහකාරයම නරක දෙයක් කියලා තිරේ දිහා නමුත් එතන රූප ටික හැදි බිඳිලා යනවා මිසක
තිරේ නොතිබන ආලෝකේ තුල රූප තිබ්බ කියලා හොයන්න බෑ. එතකොට මේ සම්පූර්ණම ආලෝකෙමයි අරගෙන ආවේ ආලෝකයේ තුල ගාවට එනකොට හැම රූප කතාවක් ඇත්තම නැහැ. තිරේ ඇත්තෙත් නැහැ. තිරේ එකතු වෙන්නත් ඕනේ. තිරෙන් දත යුතුයි. රූපයෙන් දත යුතුයි. තිරේ දෙන්නම නැතුව තිරයක් රූපයක් හම්බ වෙනවා. තිරේ නොතිබුණොත් අරගෙන ආලෝකෙ රූපයක් හම්බ වෙනවා. එහෙම එකක් නැත්නම් තිරෙන් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ ඇහැට වැටෙන රූපය හැම වෙලාවෙම දකින්න මේ වස්තු හැම වස්තුවකටම ආලෝකය දල පරාවර්තන කෙල්ලවරක් නැති හැම වස්තුවකම විද්‍යෝග. එතකොට අපි මෙහෙම ඇහැ හරවන පැත්තට රූප පට ගාලා වැටෙනවා. එතකොට ඊට අනුව චක්කු විඥානය උපන්නාම ස්පර්ශයෙන් වේදනාව පහළ වෙනවා. එච්චරම විපාක. වේදනා සංඥා පහළ වෙනවා. මෙතන වේදනා චෛතසිකය අප්‍රකටයි සංඥා චෛතසිකය ප්‍රකටයි. ඕකම කාය සංපස්සේදී වෙනවා සංඥා චෛතසිකය අප්‍රකටයි වේදනා චෛතසිකය ප්‍රකටයි. එතකොට ඒ සිද්ධියට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඇහත් රූපය දෙක පෙන්නලා කන බොන ආහාරයෙන් හැදෙන්නේ. එතකොට කෙනෙකුට පේනවා කෙනෙකුගේ ඇහැ කියන කම අයිනේ. එතකොට ඒ ඇහත් රූපයත් එක්ක ස්පර්ශයට හේතු ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙනවා. මේ නාම රූප දෙක නිසා දැනගන්නවා කියන කාරණාව හොඳට ස්කන්ධයන්ගේ උදේයයි පෙන්වනවා. මොකද දැන් අපි මෙතෙන්ට ආවෙන් කොහොමද? මොකද දුක දැකලා මේ ජරා මරණ ශෝක පරිදේ මේ ජීවිතේ දුක් කෙලවරක් නැහැ. නින්දා පහත යනුම් දරුම් ප්‍රශ්න තාඩන පීඩන දිට්ඨ ධම්ම. අම්මනරල දුක් දෙද්ද වෙනවා තාත්තනරල සහෝදරයෝ මරිලා ප්‍රයෝග දුක්ඛයන් මේ සියලු දුකින් එතර වෙයි ගන්න තියෙනවා නම් මනාමයි කියන තැනකින් ආවේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ওই දුකට හේතු ටික රූප තණ්හා සද්ද තණ්හා කියන තැනකින් තණ්හාව නැතිවම පාදන්නේ නැහැ භවය නැහැ චේතනා භෝගයෙන් තැන එහෙම දුක නැති වෙනවා. ඒක පෙන්නලා ඊට පස්සේ ඒ හින්දා තමයි මේ මාර්ගය හැටියට ස්කන්ධෙන් උදේවය බලන්න පෙන්නනවා. ස්කන්ධෙන් උදේවය බලනකොට හම්බ වෙනවා අපිට පුරාණ කර්මයට තමන් තුලම පවතින හේතු ටිකක් නිසා තමන්ටම පෙනෙන කමක් ඇති වෙනවා. ඒතරයි දෙවෙනෙක් නෑ දැන් චෛතසිකේ පේනවා කියන එක චෛතසිකයක් නේ. චෛතසිකයේදී දැන් දෙන්නේ අපිට අර පේන රූපේ හෝ මේ ඇහැටයි කිය චෛතසිකයට බෙදන්න බෑනේ. දැන් වේදනා කාය සංපස්ස නිසා වේදනාවක් ඇති වෙනවා. වේදනාව කියන එක මනෝවිඤ්ඤාණයට දැනනකොට ඔය වේදනාව කියන එක බෙදන්න පුළුවන් දෙයක් නෑ. බෑ සමන් තුලම සිද්ධියක්. ඒ වගේ එතන කාය සංපස්සේදී වේදනා චෛතසිකය ප්‍රකටයි සංඥාව අප්‍රකටයි. චක්කු සංපස්සේදී සංඥා චෛතසිකය ප්‍රකටයි වේදනා චෛතසිකය අප්‍රකටයි. ඒතර වෙනසක්. එතකොට මේක වෙනවා කියන සංඥාව. ස්පර්ශනය. එතකොට මෙතන චේතනා ගතිය අප්‍රකටයි. මොකද මේක විපාක මට්ටමේ නිසා. එතකොට කියනවා සංකාරයේ තියෙන චේතනාව තියෙන ජීවිතයේ සත්‍යමජ්ජතසාවේ චක්කු විඥාන මට්ටමේ චිතක තියෙන සංස්කාර සංදේ පොඩ්ඩ බලා ගන්න. එතකොට ඒකේ විතක්ක ਵਿਚාර ගතියක් නැහැ. මේ චක්කු විඥාන මට්ටමේ විපාකයේ විතක්ක ਵਿਚාර ගතියක් නැතනේ මාත්‍රයක් විතර. එතකොට ඔන්න ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ. පිරුණා විතරක් නෙමෙයි පිටිච්ච බව දන්නවත් නේ අපි. ඒ කියන්නේ නාම රූපච්ඡ විඥාන. එතකොට ඔක තමයි ඇත්ත. වෙනද උනේ මොකද්ද? ඌපරිදි වචනය පවරලා දෙන එක නෙමෙයි කලේ නගර හිමියට. ඇහත් රූපය දෙක නිසා ස්පර්ශය වෙලා ස්පර්ශයෙන් වේදනා සංඥා පහළ වුණා. මේ නාම රූප දෙක නිසා දැනගන්නවා කියන සිද්ධිය නෙමෙයි උනේ රූපේ දැනගත්තා කියන වැරද්දක් තමයි නගර හිමියට වෙන්දට පවරලා දුන්නේ. එතකොට ඒ හින්දා තමයි රූපය කියන තැනකට යන්න ඕනේ. සද්දයේ කියන තැනකට යන්න ඕනේ. ඌපරිදි වචනේ පවරලා දෙන්න නිවනට මගක් නිවන ඒ කියලා කියන්නේ මේ විදිහට පංච උපාදානස්කන්ධයේ උදේ පෙන්වන එක තමයි කරන්නේ තියෙන්නේ. ඌපරිදි වචනේ පවරලා දෙනවා කියලා. ඇහත් රුපියක් දෙක ස්පර්ශයට හේතු ස්පර්ශයෙන් වේදනා සංඥා පහවුණා මේ නාම රූප දෙක නිසා දැනගත්ත නේද කියන පරිදි නතර හිමියට දෙනවා විඥානයේ අධ්‍යක්ෂණයට දෙනවා. ඒක නිවනට මගක් කියලා කියන්නේ. එතකොට ඔය විදිහට බලනකොට එයාට
ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියන මේ අටලොස් ධාතුවේ අත්දැකීම අතහැරෙනවා. මේ ලැබුණු අත්දැකීමක් තියෙනවා නම් ඒක ටික ටික ගෙවෙනවා. අලුතෙන් මේ ඇහැ මේ රූපේ මේ කන මේ ශබ්ද කියලා ආයතන ගැන අත්දැකීමක් වෙන්නේ නැහැ. මනෝ විඥාණයට නගර හිමේට පවරලා දීලා තියෙන ස්පර්ශයෙන් හටගත්තු වේදනා සංඥාකින් චෛතසික ටිකක් විතරයි. වෙනදා අපි නගර හිමේට අල්ලා දෙන්නේ මේ ඇහැ මේ රූපේ දැක පුහිත කියලා අටලොස් ධාතුවම නෙලලා දුන්නේ. මේ දර්ශනය නැති කාලේ එක්ක කන එක්ක ශබ්දේ දැනගන්න හිත කියලා අටලොස් ධාතුවමයි විඥානයේ අත්දැකීමට දුන්නේ. එතකොට විපාක ස්කන්ධ ටිකක් තියෙනවා. ඒ පිළිබඳව හොඳට මනසේ නිමිති තියෙනකොට හොඳට ඇතිකමකින් ජීවත් වෙනවා. ඉතින් ඒ හින්දා ඌපරිදි වචනේ පවරලා දෙනකොට තියෙන ස්පර්ශ නිසා වේදනා සංඥාවන් හටගත්තා කියලා චෛතසික ටිකක් අත්දැකීමක් තමයි දෙන්න තියෙන්නේ. ස්පර්ශ නැතිනකොට වේදනා සංඥා නිරුද්ධ වෙනවා කියලා. එහෙම කරනකොට වෙන්නේ මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරයේ පරිහරණය කරපු හුරුවක් තියෙන මේක ගෙවෙනවා අලුතෙන් උපදින්නේ. මොකද අටලොස් ධාතු ආයතන 12 පංච උපාදාන ස්කන්ධයේ නිලෝකේ. එතකොට මේ දර්ශනයේ ඌපරිදි වචනේ පවරලා දෙනවා නිවනට මොකක්ද කියන්නේ? නිවන කියන්නේ මොකද්ද? අටලොස් ධාතු පංච උපාදාන ස්කන්ධය ආයතන 12 කියන ටිකෙන් නිරෝධයනේ. ඒ නිරෝධය තමයි සාක්ෂාත්. මේ දර්ශනයේ මේ සංඥාවට කියන තත්ත්වෙම නිරෝධ සංඥාව කියනවා. මේ ස්පර්ශන වේදනා සංඥා හට ගන්නවා කියලා පෙන්වනකොට සංඥාවක් කියන හැබැයි යාට රූප සංඥා කියලා රූපයක් එල්බගෙන ඉන්න සංඥාවක් නැහැ. සමන් තුලම චක්කු සංපස්සේ නිසා සමන් තුල වේදනා සංඥා හටගත්තා කියන සිද්ධියේදී යාට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා නැහැ. එතකොට මේ තමන්ටම ඇහැට ඒ මොහොතේදී හම්බෙච්ච රූපේ පේන රූපය දැනගන්න හිතත් කෙනෙකුට ඔක්කොම ආධ්‍යාත්මික පැත්තට ගන්නවා. මොකද මේ රූපේ රැඳෙන්න විදිහක් නැහැ. තියෙන රූපයක් නෙමෙයි. ඒ විලාවත ප්‍රසාදයට. ඒ කියන්නේ ඒ විලාවත තිරේ වැටිච්ච රූපේ පේන්නේ හින්දා කොහොමද තියෙන එකක් නෙමෙයි මේ චිත්‍රපටියේ. හරිද රැඳෙන්නේ නැහැ. මොකද ආලෝක කදම්බේ වැදෙන ටික විතරනේ තියෙන්නේ. ඒ වගේ චක්කු ප්‍රසාදයට ගැටෙන ටික විතරයි හම්පෙන්නේ ඇහෙන්නේ. හින්දා ඉතුරු වෙන්නේ. මේ සංඥාවෙන් මේක රූපය දකින්නවා කියන තැනක හිටියත් ඒකට කියන්නේ ඌපරිදි වචනේ පවරලා දෙනවා කියලා. මොකද ඒ ඇහැ රූපේ ඉතුරු වෙන්නේ හින්දා. එතකොට ඒ විදිහට ස්කන්ධයන් උදේවැය පෙන්වන කොතෙන්ටද? ජාති නිරෝධ ඉපදීම නැති වෙන තා. ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ඔය ආයතන ටිකේ අධ්‍යක්ීම මනෝවිඥානයේ නැතිලා යන තාක් මේක කටයුතු. එදාට පුරාණ කර්මයක හටගත්ත මේ කය තියෙනවා ජීවිතය තියෙනවා. ඇහැ කන දිව නාසය ශරීරයේ මනස තියෙනවා කියන සංඥාවක්. මේ මම කියලා පනවන්න නිමිත්තක් නෑ. අපිට මේ මගේ අත මේ මදු බඩ මේ මගේ ඔළුව කියලා අපිට නිමිති තියෙන හින්දානේ මාව පනවන්න පුළුවන්. එතකොට මෙහෙම බැලුවොත් ස්පර්ශිනිකයි චෛතසික ටිකක් යාර ප්‍රකටයි මිසක් ඔළුවක් බඩක් හම්බ වෙන්නේ නෑ. මොන විදිහට බැලුවත් යාර චක්ක සම්පස්ස සෝත සම්පස්ස කියන මේ ස්පර්ශ ටික හොඳට ප්‍රකටයි. එතකොට එයා දන්නවා මේ මල්ලනකොටම ඇහැ සිහි වෙනවා. ඇහැ සිහි කරනකොටම අහු වෙනවා. දන්නවා ඇස් ඇතුවයි ඉන්නේ. එතකොට මේ මතක විතරක් නෙමෙයි සම්පූර්ණම එහෙම හැඟීමක්වත් තියෙන හුරුව මාස්ටර් කියන්නේ ඒ තියෙන හුරුවම ගෙවිලා යනවා. එතකොට එයා ආපු ප්‍රශ්නේ විසඳෙනවා මොකද්ද? ලෙඩ වෙලා මහලුලා මරණයට පත් වෙලා යන්තා දුක් විඳන ජීවිතයකින් ඉපදුන නිසා මේ ඔක්කොම දුක් පිළිගන්නේ ඉපදීම නතර වෙනවා. එතකොට කීනද ඉපදීම නතර වුණා. කටයුත්ත කළා මාත්‍රම දැන් ආයෙ කරන්න දෙයක් නැහැ කියලා මාර්ගේ වඩලා ඉවරයි. කියන තැන ත්‍රිලක්ෂයක් තියෙන මේ ජීවිතේ මෙයා. මොකද ගුටි කන්නේ ජීවිතයක් නැහැ. මොකද මේ කියනවා කියන ටික
හේතු ටික නිසා පේනවා. හේතු ටික නැතිනම් පේන්නේ නැහැ. ඔච්චරම ජීවිතේ. ඔය පේනවා කියන විදිහට ගහන්න ගුටි කන්න ජීවිතේ පේන්නේ නැහැ. හරිද? දැන් ওই ටික තේරුම් ගත්තාම එයා පටිච්ච සමුප්පාදයක් දන්නවා. සම්පන්න කිය දුක. ඊට පස්සේ චතුරාර්ය සත්‍යයක් දන්නවා. එතකොට ඒ දැනුම නිසා මාර්ගයක් ලැබුණා. මාර්ගයට ආපු ගමම්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කෙලෙස් ටික අතහැරෙනවා. ඇයි? සක්කාය දිට්ඨිය තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයේ රූපයක් හම්බ වෙලා රූපේ විඳලා රූපේ හඳුනන රූපේ ටික රූපයට රූපයක් දැනගන්න මානසික මට්ටමකට. ඒක හැම වෙලාවෙම අසුතවත් පුතඥය කියන වචනයක් තියෙනවා. අසුතවත් පුතඥය තමයි රූපං අත්තෝ සමුපස්සති රූපේ ආත්ම වශයෙන් හෝ අත්තනීවා රූපං රූපේ ආත්මයට හිත එකක් හෝ රූපවන්තං වාතං රූපේ ආත්මත්ෝ රූපස්මින් අත්තාන රූපේ කෙරෙහි ආත්මේ හෝ කියලා මේ වගේ රූපයක් හම්බ වෙන මානසික මට්ටමක් තියෙන කෙනෙකුටම ඒ දෘෂ්ටියෙන් වේදනා සංඥා සංකාර විඥාන මෙයා ස්පර්ශයෙන් සහ වේදනා සංඥා හම්බ වෙනවා කියන තැනක චෛතසික ටිකකට හිත තබන මෙයාට රූප හම්බ වෙනවා. රූපයක් විඳිනකම හම්බ වෙනවා. හඳුනනකම හම්බ වෙනවා. රූපයකට හිතනකම හම්බ වෙනවා. දැනගන්නකම හම්බ වෙනවා. මේ දර්ශනයටම සක්කාය දිට්ඨිය දෙන්නේ. එතකොටම සක්කාය දිට්ඨිය තියෙන කෙනා තමයි ස්කන්ධ ටිකේ සත්‍යය කියලා දකින්න කෙනා තමයි විචිකිච්ඡාව කියන්නේ. මේ සත්‍යය කොහේ ඉඳන් එන්නේද මොන විදිහට ඉන්නේද කොහාට යයිද කියලා. සක්කාය දිට්ඨිය අතහැරනකොටම විචිකිච්ඡාව. අපිට දර්ශනය නිවැරදිද කියලා බලාගන්න තියෙන ප්‍රධානම මින්ම තමයි ඒ දර්ශනයට හිත තියෙනකොට මේ කෙලෙස් ගෙවෙනවා කියන්නේ. ගෙවෙනවා නම් දර්ශනය හරි. එතකොට මේ ස්පර්ශ නිසා වේදනා සංඥා හට ගන්නවා. ස්පර්ශ නැතුව වේදනා සංඥා නිරුද්ධ වෙනවා කියන එක ප්‍රකට වෙන කෙනාට හම්බ වෙන්නේ නිස්කන්ධ පංචකයේ රූපයක් හම්බ වෙන්නේ විදිහට රූපයක් හම්බ වෙන්නේ නැත්නම් විදිහට රූපයක් විදිහට හම්බ වෙන්නේ නැහැ. නේද? එතකොට මොන දැන් දර්ශනයක් කියන දර්ශනය පහකටු කෙලෙස් දුරු වෙලා ඒ කියන්නේ එතකොට අවිද්‍යාව නැහැ. අවිද්‍යාව නැති වුණාට අවිද්‍යාව තියෙන කාලේ ඇති කරගත්ත කෙලෙස් ස්වરૂපයක් තියෙනවා. ආසව. මේ ආසව කියන කොටස් දෙකකට. මොකද්ද? ජීවන්න ක්‍රම දෙකක් තියෙනවා. කරන්න වැඩ පිළිවෙල දෙකක් තියෙනවා. ඒ කියන්නේ නූපං ආසව නූපදවන්තුනේ උපං ආසව ගවන්තු. නූපං ආසව නූපදවන්ත තියෙන්නේ මේ දර්ශනය තුළ වර්තමානයේක සිහියෙන් ජීවත් වෙනවා. අලුතෙන් ආශ්‍රව කියලා කිව්වහම කියන්නේ මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව. ප්‍රාණෘදී මුතුමැණික් කියන කාම වස්තු හම් වෙච්ච හොරු. ඊගාවට බාහිර ගෙවල් දොරවල් ඉඩ කඩන් දුවදරු ඉන්නවා කියලා බාහිර ඇතිකමට හම්බ වෙන ලෝකය භවආශ්‍රව. ඊගාවට තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන ditthිය සුදන් ditthිය දෙවිලා මෙතෙන් එනකොට ඒකට අවිද්‍යාවයි අවිද්‍යාවෙන් චතුරාර්ය සත්‍ය නොදන්නා කමට තම්කල රූපෙට ගිය හුරුන් මේක තමයි අවිද්‍යාව. ඕක තමයි ගෙවන්න තියෙන්නේ. එතකොට සිහියෙන් පුළුවන් තරම් අමතක වෙනවා ආයෙත් මතක් කර කර සමන්තුල මේ දර්ශනයෙන් එනවා. ඒකට උපකාරයක් ඇටියට සතිපට්ඨාන හිතවා ගන්නවා. යනකොට එනකොට මේ කය කෙරෙහි කන බොන ආහාර සමේ රූපය හැදෙනවා කුණු කොටස් ටිකක් සතර මහා ධාතුයි කියලා කය කෙරෙහි සිහියෙන් ඉන්නවා. වටපිට බලනකොට එතකොට ඉදිරියට ආපස්සට එනකොට හොඳට මේ ස්පර්ශයෙන් සහ වේදනා සංඥා හට ගන්නවා කියන මොනවාද? කයට ගැටෙනකොට මේ ස්පර්ශ නිසා වේදනාව හට ගන්නවා නේද? ස්පර්ශ නැති වේදනාවක් නැතිව නේද කියලා වේදනාව ප්‍රශ්න බලන. හැම වෙලාවෙම සතිපට්ඨාන නැතුව තමයි කුමනෝ විදිහකට වාසය කරන්නේ. එතකොට ඒක නූපන් ආසව නූපද වර්තමාන සතිපට්ඨාන පිළිවෙල වාසය කිරීම. ඊට පස්සේ උපන් ආසව දෙවන්න. ඒ කියන්නේ මේ දර්ශනය අහන මේ මොහොත වෙනකොට අපිට
ඉස්පිරිතාල පොලිසිය මිනිස්සු ගම් දේවල් දොරවල් රටවල් මේ තව තියනවා කියලා බව ආශ්‍රයක් තියෙනවා අපිට. එතකොට යාන වාහන ඉද කඩන් රන් දෙදී මිල මුදල් මේවා ගත්තාම සැපයක් වෙන්න පුළුවන් කියලා කාම වස්තු ගැන අත්දැකීම තියෙනවා අපිට. එතකොට තව සත්‍ය බුද්ධිලෝ ඉන්නවා කියන දික්ටි එහෙම දික්තියක් නැහැ. පුද්ගල භාවයේ එක තණ්හායි ප්‍රවේදයක්. එතකොට උපන් අවිද්‍යාවස්ත්‍රය තියෙනවා. ඒක ගෙවන්න වෙනවා අපිට භාවනාව. සමතකම තාන්නකින් හිත වඩවද විදර්ශනා කරනවා. ස්කන්ධික උදේ වෙනවා. කොහොමද උපන් ආශ්‍රය ගන්නේ? උපන් ආශ්‍රය කියලා කියන්නේ දැනට ඇති බවට අපිට හම්බ වෙන දේවල්. අභිනව රූපයකට වෙනවා, දේවල් තියෙනවා, අපේ අම්මලා තියෙනවා, නංගිලා සහෝදරයෝ ඉන්නවා කියන තැනක මේ අපිට තියෙන්නේ. එතකොට ඒක විදර්ශනා කරන්නේ මේ විදිහට. මේ දර්ශනය ඇතුළේ ඉඳගෙනම ඒ විදර්ශනා කරන්නේ. විදර්ශන කියන්නේ ස්කන්ධින් උදේ වෙනවා. වෙනකට අපි ලෝකයේදී කලේ කොහාට හරි ගියාම අපි සෝරාසයට ගියාම නැත්නම් වෙන ගමකට ගියාම බාහිර රූපයක් දකින්න එකනේ අපි කලේ. ඊට පස්සේ පැත්තකට ආවම කරන්නේ මොකද්ද? දැකපු රූපේ සිහි කරන එකනේ කලේ. ඊට පස්සේ ආපහු වුණාම ගිහිලා රූපේ බලන එකනේ කලේ. අපි අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම රූපෙ වැටෙන හිටි. ඔක කරනවා අනිත් පැත්තට බලලා. ඒ කියන්නේ යා සිහි වෙනකොටම වනසය කියලා එහෙ තියනවා කියලා හිතන්න. එයා දන්නවා ඇහැට රූපේ ගැටලා හිත ඊට අනුගත කරනකොට මට මෙහෙම සංඥාවක් පහළ වුණා. නැත්තම් තමන්ට පෙවුණුකම සිහි කරනවා. තමන්ට රූපයේ මේ ස්පර්ශ නිසා මට පෙවුණා. නැත්තම් මේ ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙච්ච එකට පෙවුණා කියන්නේ. ඊට පස්සේ දැන් සිහි වෙනකොට මට පෙවුණු දේ සිහි වෙනවා. අපෙන්ද මෙහෙම පෙවුණා දැන් පෙවුණු දේ සිහි වෙනවා. ඊගාවට අපව බලන්න ඕන මේ ඇහැ අරගෙන ගියොත් ඇහැට රූපේ වැටේ හිත හිත අනුගතව ඉදදී මෙහෙම පෙනේ මට. තුන් කාලෙම පෙනෙනවා තමන්ට. මට මෙහෙම රූපයක් පෙවුණා ඒ පෙවුණ රූපේ සිහි කරනවා මේ පෙන්න රූපේ උන්නම් අපව බලන්න. දැන් වෙනදකලේ තුන් කාලෙම රූපේ දැක්කේ රූපේ සිහි කරන්නේ රූපේ බලන්න පුළුවන්. ඕක කරනවා අනිත් පැත්තට තමන්ගේ පැත්තම හේතු ටික නිසා මට රූපයක් පෙවුණා මට පෙවුණු දේ සිහි කරනවා දැන් පෙවුණු දේ බලන්න ඕන අපෝ ඇහැ අරගෙන ගියාම මේ ස්පර්ශය වෙනකොට ආයෙත් පොඩි කාරණාවක් එහෙමමයි පෙන්නන්න ඕනේ. අම්මා තාත්තා යාළුවෙක් ඉන්නවා කියලා සිහිනව නෑ ඉන්නව නෙමෙයි මේකනේ උනේ මට පෙවුණා දැන් මේ මට පෙවුණු දේ නෙමෙයි සිහි කරන්නේ. ඇත්තටම තියෙන දේද සිහි කරන්නේ අපිට පෙවුණු දේද සිහි කරන්නේ කියලා බලන්න. අපි කෙනා ඇහෙන් කනෙන් දිවනාසයෙන් ශරීරයෙන් ලැබපු අත්දැකීමනේ සිහි කරන්නේ නේ. එතකොට ආපහු මේ අත්දැකීම ඕනේ නම් මේ ආයතනේ මේ ස්පර්ශය හදාගත්තු ඉන්නේ. එහෙම නැතුව නෑ. ආපහු ධාතුව තියෙන තැනට මේ ඇහැ අරගෙන ගියාම ආලෝකයේ එකට වැටලා පරාවර්තන වෙන රූපයක් වැටි හිතේ ඊට අනුගත උපදී ආයතනේ. නැතිනේ. ආයත එනකොට ඇහැ අහකට යනවා රූපය අහකට යනවා හිත අහකට යනවා කියන දේ නිරුද්ධ වෙනවා. ඊට පස්සේ මට යම්තා තියෙන දේ නෙමෙයි පෙවුණු දේ දැන් සිහි කර කර හිතේ ඕන තරම්. මට පෙවුණු දේ තියෙන දේ සිහි කරපොමනකින් ඒක තියනවා ගණයට යන්නේ. මේක ටික පෙන්වහම හරි ඉක්මනට කෙලස් වෙනවා. දැන් අපිට තියෙන දේ සිහි කරනවා කියන ටික පෙන්වන්න දන්නේ තියෙන දේම සිහි කරනවා වගේ උනේ. තේරුණානේ? දැන් අපිට ඕන තරම් අම්මා ගෙවල් දුවල් සිහි කෙරේ. මම දන්නවා මගේ ස්පර්ශයට හසු වෙච්ච පහළ වෙච්ච සංඥාව නැත්නම් මට පෙවුණු අද්දකීම සිහි කරනවා. ඊට පස්සේ සිහි කරපු දේ අපව බලන් දහන්න ඕන බැරිත් නෑ මොකද ආයෙත් ස්පර්ශය හදාගත්තු පුළුවන්. එහෙම නැතුව එහෙම. කියලා බැලුවාම බොහෝ දවසකින් ඕක තමයි කියන වටිනාම ක්‍රමය. හරිද? උපන් ආශ්‍රය ගෙවා ගන්න තියෙන වටිනාම ක්‍රමය.
ඔන්න උතෙන්ට කියලා බලපු ගමම්ම හරිය ඉක්මනට ගෙවෙනවා. එයා තග්ගල සිහි වෙන බලවල ගන්න ඔක්කොම ඒ කියන්නේ තිබුණා කියලා හිත සිහි කරන්නේ. තිබුණා නෙමෙයි මේ තමන් පෙනුම වෙහම අධ්‍යක්ීමයි සිහි කරන්නේ කියන කාරණාව පෙන්නනවා. තුන් කාලෙම තමයි දෙන්නේ. සම්පූර්ණම දර්ශනයට අනුව එන්න මාර්ගයේ ඒ කියන්නේ ප්‍රතිපදාව. එතකොට උපකාශ දේවා ගන්න තියෙන සමාධිය කියනවා. එතකොට එයා යන්නේ අර වැරද්ද හදන ඔක්කොම ආපහු. වැරද්ද හදන. එතකොට ලෝකයා රූපයේ තිබුණා කියලා තියෙන රූපයේ සිහි කෙරුවා කියවහම එයාට තියෙන රූපේ බලන්න යන්න පුළුවන්. කිසි කෙනෙක් යනවා. ඒ නිත්‍ය සංඥාව යට තියෙනවා. මෙයාට හොඳට අනිත්‍යයක් තියෙනවා. දැකපු ස්පර්ශ නැති වෙනකොට නැති වෙලා දැන් සිහි කරන්නේ ස්පර්ශයේ වෙලාවේදී දැකපු දේ මම සිහි කර කර ඉන්නවා. සිහි කර කර හිටියා කියලා අර ස්පර්ශ වෙච්ච වස්තුව තියෙනවා යන ගණේට යන්නේ නැහැ. අපහුට බලන්න යන්න පුළුවන්. කියලා තුන් කාලේ වෙන වෙනව පේනවා සිද්ධියක් තේනවා. එකට යාවෙන්නේ නැතු. දැන් අරයට දැක්කේ රූපේ, ඒ රූපේ තමයි සිහි වෙන්නේ, ඒ රූපේ බැලුවේ. තුන් කාලෙම එකටම වෙලානේ. ඒකවල නිත්‍ය සංඥාව. මෙතෙදි කැඩෙනවා. මේක තමයි මට අලුතින් කියලා දෙන්න ඕනේ මේ භාවනා කරන්න හැටි. මේකට ගෙවෙන හොද්දට ඉක්මනට කෙලෙස්. හරිද? හොඳට වීර්යය කරන්න හිතට ශ්‍රද්ධාව ඇති කරගෙන ආයේ නිවන් මාර්ග ගැන සැක හිතන්න එපා. හොයන්න දෙයක් නැහැ. මෙච්චර කාලයක් මාර්ගය කියන්නේ මොකක්ද කියන එක හොයන්න වෙහෙසක් තිබුණා. නමුත් මේකට එහෙම වෙහෙසක් තිබුණේ. ඔන්න ওই විදිහට තමයි උපමාස්තු. ඔහොම ගෙවන්න තියෙන ඕගලන්ට මොකද්ද? බාහිර ගෙවල් දොරවල් පුද්ගලයෝ ඉන්නවා කියලා භව ආශ්‍රය කියනවා. රාණ ප්‍රදී මුතුමින දෙමෝපිය සහෝදරයෝ ඉන්නවා කියන කාම ආශ්‍රය කියනවා. ඊට පස්සේ අවිද්‍යාවස්ත්‍රය කියන රූපේ දැකපු රූපේ සිහි කරන්නේ රූපේ බලන්න යන්න පුළුවන් කියලා රූපේ පැත්තට යන මොඩකම ගෙවන්න අවිද්‍යාවස්ත්‍රය ගෙවන්න. ඔය දර්ශන සිහි කරනකොට ගෙවෙන්නේ මොකද්ද? කාමාස්ත්‍රය, භවස්ත්‍රය, අවිද්‍යාවස්ත්‍රය කියන ආස්ත්‍රයෙන් ගෙවෙන්නේ. වර්තමාන නූපන් ටික නූපදවන්න සතිපට්ඨාන කියනවා. උපන් ටික ගෙවනවා මේ වගේ ස්කන්ධයන්ගේ උදේවැය බලපොළ. එතකොට ওই ටික කරන්න තියෙන උපන් ආශ්‍රව ගෙවා ගන්න තියෙන මන ආයතනය හරහා විතරයි. නූපන් ආශ්‍රව උපදවන්න ආයතන 6ම සම්මත වෙනවා. සතිපට්ඨානේ යොදන්න වෙනවා. වර්තමානයේ ජීවත් වෙනවා. පේන කොටත් ස්පර්ශ වෙන කොටත් හිතට සිහි වෙන කොටත් ඕක එක. තව කෙටි ක්‍රමයක් තියෙනවා. අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි කියලා සිහි වෙනකොට මේ ස්පර්ශික වේදනා සංඥාවන් හට ගන්නවා නේ ස්පර්ශ නැතුව වේදනා සංඥා නිරුද්ධ වෙනවා නේද කියලා එක දිගට තමන්ට බල බල ඉන්න පුළුවන්. එතකොට සතිපට්ඨානය වෙනවා සමාධිය ඇති වෙනවා. නීවරණ දුරු වෙනවා. ඒක විදර්ශනාව නෙමෙයි. දැන් සිහි වෙන දේ අම්මට කියන්නේ ස්පර්ශ නිසා වේදනා සංඥාවක් හටගන්නවා. මොන සම්පස්ස නැති වෙනකොට නැති වෙනවා. කියලා එනේ එකට හිත හිතියොත් මේ වරන් ධර්ම දුර්ලි හිත සමාධිය වෙනවා. ඒක විදර්ශනාව නෙවෙයි. විදර්ශනාව කිව්වේ අර ඉතලා කිව්වා වගේ තුන් කාලෙන් පෙන්වන්න ඕනේ ස්කන්ධයෙන් විුදීන. ඒක තමයි විදර්ශනාව. ඥානය ඒක සම්මාදිට්ඨිය වෙන්නේ. මේ විදිහට කෙටියෙන් අරගන්න පුළුවන් නීවරණ ධර්ම දුරු කරගන්න හිත සමාධි කරගන්න එතකොට ඒකෙදි ඒ වෙලාවට කෙලෙස් නැතිකම ඉවරයි. අර ක්‍රමයේදී තමයි අනුශේ හිඳින්නේ. හරිද? කොහොම තමයි කරන්න තියෙන්නේ. ওই ටික කරනකොට ප්‍රශ්න මුකුත් ඉතුරු වෙන්නේ මේකේ තියෙන වටිනාකමක් තියෙන ඉස්සරහට යන්න තව මොකද්ද කරන්න තියෙන්නේ කියලා ප්‍රශ්න ඇති වෙන්නේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් ලෙහෙනවා. තමන්ට හොඳට නුවණ නැගෙනවා මේක මොනතරම් නැත්තද කියන එක මිසක මොකද්ද කිය ප්‍රශ්න එන්නේ නැහැ. කරගෙන යනකොට කාලයක් යනකොට ඇත්තටම මම මට දැකපු දේම සිහි කරනවා නේද කියලා හොද්දට පේන මට්ටමට එනවා. එතකොට දැන් තියෙන දෙයක් හෝ තියෙන කෙනෙක් සිහි කරනවා නෙමෙයි කියන එක තමන්ට හොද්දටම තහවුරු වෙනවා. අර නිත්‍ය සංඥාව තියෙනවා කියන සිද්ධියේ ගැළවිලාම යනවා මේ
ස්කන්ධයන්ගේ උදේ පෙන්නකොට ওই විදිහට තමන්ගේ පැත්තෙන් බලනවා. ওই විදිහට ආයතන හරියටම ගන්නවා. අහුණා කිව්වහම එහෙම. අනිත් ඒවා නම් ඉදීම අතහැරලා තියෙන මේ පේනවා කියන රූපායතනේ ඇතිකමට ගැට ගැහෙන එකෙන් තමයි අනිත් ඔක්කොම ආයතන ගැට ගැහෙන්නේ. මෙතන ওই ප්‍රශ්නේ ওই විදිහට ලෙහනකොට අනිත් ඒවා ඉගෙම ලෙහනවා. හරි මේ ටික තේරුණාද? හරි. ඔය කියන විදිහට වීර්ය කළ බලන්න එක සතියක් කොච්චර දුරකට හිත හැදෙයිද මොනතරම් විශේෂණයකටපත් වේවිද? සම්පූර්ණව ගෙවන ආශ්‍රවයට. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නිදොස්සු ආර්ය වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේවැය කියන වචනයක් තියෙනවා. දොස් නැ ඊටම උතුම් මනාකොටම දුක් ගෙවලා දානවා කියන ගුණනාමයක් කියන මේ ස්කන්ධයන්ගේ උදේවැය. ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නා කමයි මේ මුළු ලෝකෙම කර්ම රැස් කරගන්න තියෙන්නේ. එතකොට ස්කන්ධයන්ගේ උදේවැය බලන්න පෙන්නන්න තමයි සතරජන වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. ඒකනේ දැන් අපේ රුවම්නා කරනවත් ලෝකයට රොන්ද බැරි ස්කන්ධ උදේවැය ඒ වචන කියනවා. නමුත් ඇයි මේ රූපේ නැද්ද තියෙන්නේ රූපෙමයි කියලා ඕකටමයි ගැටෙන්නේ. මේ ඉස්සක්ෂණ ආතකට ආයත රූපයක් කියනවා. ඒ රූපේ තමයි ඇහැට ගැටෙන්නේ කියලා. දැන් ඇත්තටම ඇහෙන් කෙලින්ම රූපයක් බලන්න ඕන නම් ඉතින් මේකේ ප්‍රසාදයක් ඕනේද? දැන් අපිට කෙලින්ම ඇහෙන් රූපයක් බලන්න පුළුවන් නම් මේ ඇහෙන් නිකන් ඔපුවත් කරගෙන මේ විදිහටම ගන්නට ඕනේ. ඇහැට රූප පේන්නේ නැහැ. ඇහි එකම කෘත්‍යය මොකද්ද? තිරයක් වෙන එක විතරයි. එන ආලෝකයේ රූපම වන්ද තිරයක් හැදිච්ච එක විතරයි. තිරයක් වගේ කණ්ණාඩියක් වගේ එච්චරයි. කණ්ණාඩියටත් වඩා මේකට තිරයක් තමයි කියන්නේ. වටු ඉස්සරහලා ඒක මෙවුනහම තමයි යෝනේ කියන්නේ අපි ඔච්චර බලලා දෙනවා හිතන්නේ නෑ අපි නේ. දැන් ආලෝකය හරහා රූපය අරකට වැටෙනකොටම මම ඔය ඔක්කොටම අලුතෙන් කිව්වේ එක ඇහැක් වහලා එක ඇහැක් හොල්ලලා බලන්න කියන. එතකොට හොඳට පේනවා. දැන් ඇස් දෙකම අරගෙන එක ඇහැක් වහලා එක ඇහැක් හොල්ලලා බලනවා. ඔය නියමට පේනවා හොඳට. දැන් නෑ මේ ඇහැ වහගෙන මේ ඇහෙන් අනිත් ඇහැ හොල්ලන්න ඕනේ. එතකොට මේ පේන සිද්ධිය ඔක්කොම උඩ පාට වෙනවනේ. එතකොට දැන් අපිට පේන්නේ මෙහි තියෙන දෙයක් නම් අපි ඕක හෙල්ලුවේ නෑනේ. දැන් ඇහැ හොල්ලනකොට හෙල්ලෙන්නේ ඇහැද? මේ පේන දේ නෙහෙල්ලෙන්නේ. ඒක පේන දේ හෙල්ලෙන්නේ ඇයි? මේ චින්ත පද්ධති වෙච්ච දේ තියෙන හින්දා. ඔක හොඳටම පේන්නේ අර ඇහැක් වහගෙන කරන දෙකක් තියෙනකොට මේකට පේනකොට මේකට තියෙනකොට එකක් තියෙනවා එකක් හෙල්ලෙනවා වගේ පේනවා. එකක් වහගෙන හොල්ලනකොට හොඳට පේනවා ගෙඩි පිටින්ම තියෙන එක සම්පූර්ණ හෙල්ලෙනවා. ඔය ඉතින් මේ වෙලාවේ මේ හැටවෙන්නේ මේ පේනවා. පේනවා කියන ටිකට ඉතිරියි. එතකොට විපාක හේතු ටික වැහිලා තියෙනවා. ඕක හොයාගන්න දරුව මේ දෙකට බෙදිලා ඇහැ රූපේ කියලා ඕක ඇතුලේ තියෙන නිවන් දකින්න පුදුම වෙහසක් නෙවෙයි. ඉතින් කර්ම රැස් වෙන එක තුල නුනනම් තමයි බුදුන්. මෙතන තියෙන වටිනාකම මේ එක දර්ශනයේ ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන එකම එක සිද්ධියට ප්‍රශ්න සියලුම ප්‍රශ්න ටික එකකින් හදනවා. මේ තුන් ලෝකෙන් තියෙන සැප ලෝකෙන් එතර තියෙන ලෝකෝත්තර සැප කියන සියලුම සැපත් ලබා දෙනවා සැනසෙල්ලත් ලබා දෙනවා එකම දර්ශනය. සියලුම දුකත් අයින් කළ සියලුම සැනසීම ලබා දෙනවා ස්කන්ධ බුදිය බලන කෙනෙක් සිද්ධිය. ආයේ මේ නීවරණ ධර්ම දුරු කරන්න වෙන එකක් ආසෝ දුරු කරන්න වෙන එකක් උපාදානය නැති කරන්න වෙන එකක් කියලා කතා කරනකොට ඔක්කොටම සම්මාදිට. තව මොකක්ද තියෙන්නේ අහකට? උදේ බලන්න.
සෝවාන් වෙන්න කරන්න තියෙන ස්කන්ධ බුද්ධය බලන එක. සකදාගාමයට කොහොමද තියෙන්නේ? අනාගාමයට කරන්න තියෙන්නේ ඇත්තනේ ජෝතිෂයට තියෙන්නේ මොකද කොහොමද? උපංග ආශ්‍රය කරගන්න තියෙන්නේ. එතකොට උපංගාශ්‍රය තියෙනව නෙමෙයි මේක නූපදව ගන්න තියෙන්නේ. 100න් තියෙන තාම ඒකේ ප්‍රශ්නේ නැහැ. දැන් උපංගාශ්‍රය කියන්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ආශ්‍රය කරනවා කියලා කරන්න තියෙන්නේ දැන් උපන්න ටිකයි ගෙවන්න තියෙන්නේ. නූපන්න ටික හැසිරීමෙන් හදාගන්න ඕනේ. ඒක තාම සංයෝජන වෙලා නැහැ. අපිට බැඳුමක් වෙලා නැහැ. ඉපදිලා නැන්නේ. උපන්න ටිකනේ. උපන්න ටිකනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක මේ ස්කන්ධයේ උදේවය හරහා කරන්නේම සංයෝජන ටිකේවන. මේ ආශ්‍රය ටික කියන එක. ආශ්‍රය කරගන්නවා කියලා කියනවා. ඒක කළා ඉවර වෙන දවසක් තියෙනවා Tamanට දැනගන්න පුළුවන් මොකද්ද? මාව පනවන්න තැනක් නැහැ. ජාති නිරෝධ. ඉපදීම නතර වෙනවා. ඒක බුදුදහමේ දේශනා කරන්නේ මහණෙනි කල්යාණ මිත්‍රෝ මානසා. ජාති ස්වභාව කොට සත්‍ය ජාතියෙන් මිදෙනවා. ජරාව ස්වභාව කොට සත්‍ය ජරාවෙන් මිදෙනවා. ව්‍යාධි ස්වභාව කොට සත්‍ය ව්‍යාධියෙන් මිදෙනවා. මරණය ස්වභාව කොට සත්‍ය මරණයෙන් මිදෙනවා කියලා බුදුදහම කියනවා. එතකොට දැන් ලෝකේ ඕකද ටිකක් හිත තියන්න අමාරු හින්දා තමයි මම අර උපාදානය අපි ඉපදුණු ජරා මරණ දුක එනවනේ ඉපදීම නිසාමයි නේද කියනකොට දැන් අනිත්‍යනා සසරෙන් එහා පැත්තට ඔලු තියාගෙන අහන. නමුත් මේ ටික දේශනා කරනවා අපි මේ දැන් ඒතරම හිත තියාගෙන. ප්‍රශ්නයක් නෑ. මොකද මේ දුක පෙන්නුවත් අනාගත දුක පෙන්නුවත් පනවන ප්‍රතිපදාව එකක් නේද? එක තැනක මේ ප්‍රශ්න දෙකම ලෙහෙන නිසා ගැටලුවකුත් නෑ. ප්‍රශ්නකුත් නෑ. මොකද ඊට පස්සේ මොකද මතක තියාගන්න ඕන අවිද්‍යා සංකාර සංහව උපාදාන කියලා කියන්නේ කර්ම නෙමෙයි. කර්ම භවය හදන්නේ පුද්ගලයා. ඊට පස්සේ දැන් කෙනා උපදින. ඊට පස්සේ කෙනාව කර්ම රැස් කරගන්න. දැන් මේ උපන්නට පස්සේ දැන් ඉතින් පුද්ගලයා කරන කියන හැම එකක්ම කරනවා. ඊට පස්සේ පුඤ්ඤාභි සංඛාරා අනිත්‍යභි සංඛාර ඕන විදිහට කර්ම රැස් කරගන්න. කර්ම භවයේ උප්පත්ති භවයයි කර්ම භවයයි කියන දෙක හැදුණු තැනම ජාති. පුරාණ කර්මයට විඥානාම් කුසලයෙන් පස්සේ වේදනා කියලා ස්කන්ධ ටික හැදෙනවා උප්පත්ති භවයේ. සංහව උපාදාන භව කියන කෙලෙස් ටිකෙන් හදන කර්ම භවය. ස්කන්ධ සහ කෙලෙස් ටික දෙකට එකතු වෙච්ච ගමම්ම අර උප්පත්ති භවයේ කර්ම භවයේ භවපච්චය දෙක එකට වෙච්ච ගමම්ම ඉපදුණා. දැන් පුද්ගලයා ඊට පස්සේ දැන් පුද්ගලයාට කර්ම කළ හැකි කර්ම භවය කියන්නේ කර්ම කරන්න පටන් ගන්න මෙතන. ඊට පස්සේ ඒ කියන්නේ මෙතන තියෙනවා කියන අවිද්‍යාව. මේ දුක ඇතිනේ තණ්හාව නිසා තණ්හාව නැතිකොට දුක නැති වෙන එන්න මේ ප්‍රතිපදාව දන්නේ නැහැ කියන තැනයි පුද්ගලයා ඉන්නේ. පුද්ගලයා අවිද්‍යාව නිසා පුද්ගලයා හැදිලා තියෙන්නේ. ඒකනේ. එතකොට දැන් ඉතින් හොඳට කුසල කර්ම කරන්න බැයිද? අකුසල කර්ම කරන්න බැයිද? හිතු කළා ඔන්න ඔය කරන කර්ම වලින් එකක් තමයි ප්‍රතිසංගීතය. දැන් පුද්ගලයා කරන දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා කියලා කර්ම කරනෝනේ. කරන්නේ කවුද? පුද්ගලයානේ. පුද්ගල භාවය පිළිහිట్లන්නේ පුද්ගල භාවය නිසා නෙමෙයිද කරන්නේ. ඒක තමයි. කරන්නා නිර්මාණය වෙන්නේ අතන සංහව උපාදාන භව කියන තැන කර්ම භවය දකින්ද කර්මය නොදකින්න. කර්මය කියන්නේ කෙතරින් දැමුත් අසාධාරණ වෙනවා. සංහව උපාදාන භව කියන කෙලෙස් ටික විතරද කර්ම වෙන්නේ. එතකොට ආනිජ්ජාපි සංකාර පුඤ්ඤාපි සංස්කාර නැද්ද? දැන් කර්මය කිව්වහම කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා ආනිජ්ජාපිත් තියෙනවා. දැන් අපි කර්මය කියන එක සසර ඉපදෙන්න හේතු වෙන පුරාණ කර්මය කියන එක සංහව උපාදාන භව කියන කෙලෙස් ටිකෙන් කර්මය විතරක් දැක්කොත් හරියනවා. එතකොට සංහව උපාදාන කියන්නේ අකුසලයි. සංහව උපාදාන කියන්නේ දුක්ඛ සමුදය සත්‍යය. ඒකේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර බෑ. ඒක තියෙන්නේ ජාතිය දක්වා. පුද්ගලයා නිර්මාණය කරන. ඉපදීමට කියන්නේ.
අර කෙටියෙන් ගත්තාම ස්කන්ධ ටික හටගත් එක කියන උප්පත්ති භවයේ කෙලෙස් ටිකෙන් කියන කර්ම භවයේ භව දෙකම එකට ප්‍රතිවිච්ඡ එකම ජාති. ඔන්න පුද්ගලයා නිර්මාණය වෙලා පුද්ගලයා නිර්මාණය වෙච්ච තැන තියෙන අවිද්‍යාව. ඒයි පුද්ගල භාවයේ දුකට හේතුව තණ්හාව නැතිකොට මේ දුක නැති වෙනවා කියලා ප්‍රතිපදාවක හිටියොත් මොකද වෙන්නේ? පුද්ගලයා කර්ම කරන එක පැත්තකින් දාලා පුද්ගලයා වටහරනවා. අවිද්‍යාව නැතුව කර්ම නැති වෙනවා කියලා කියන්නේ අවිද්‍යාව නැති වෙනකොට මොකද වෙන්නේ? පුද්ගලයා නිදී වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කර්ම කරන්න තියෙන හේතුව. අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ කියලා ඒක උප්පත්ති භවය හැදෙන හැටි චක්‍රයෙන් එහෙමත් ඇති වෙනවා. මෙතන හදාගෙනම හැදෙනවා මිසක මේ ටික තියෙද්දි හැදෙත් විතර හැදෙනවා කියලා කතාවක්. මේ තියෙන දුකක් ගෙවාගෙන ගෙවිලා තියෙනවා මිසක සංසාරික දුක. මේ දුක තියෙද්දි එහාට දුක විතරක් හදනවා කියලා එකක් නෑ. එහෙම වුණොත් දොස්සිය ඒකිනුත් මේ දර්ශනයේ නින්දාකටුති මේ දර්ශනයේ දිට්ඨ ධම්ම දුක ගෙවන්න සමත් නැතිය සම්පාරයක දුක විතරක් ගෙවන දර්ශනයක් කියලා මේකට චෝදනා කරා. සියලු දුකේ අවසානයයි මේ සියලු දුකේ අවසානයයි කියලා කියන්නේ බෑ. සියලු දුකේ අවසානය නෑ. මේ ජීවිතයේ දුක කියලා පරිරෝධික විතරයි අවසානලා තියෙන්නේ කියලා ඒකට කියන්නේ. නමුත් එහෙම නෑ. සම්පිතිකය අකාලිකය හේපස්කය කියලා ගුණනාම ටිකක් කියනවනේ. ඒ කියන එකෙන් කියන්නේ මොකද්ද? මෙතනම එහෙනම් හොඳට උප්පත්ති භවයයි කර්ම භවයයි කියන දෙක දකින්ද ජාතියටපත් වෙලා. කියනකොට පුද්ගලයයි පදේ. ඊට පුද්ගලයයි කර්ම කරනවා කියන දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැනදී පුද්ගලයා හිතින් කියින් කරන එක දකින්න කර්ම හැටියට. චෛත්‍ය බුදුන් දැක්කත් උලංගනාකට ખાસ වැඩි ස්වාමීන් වහන්සේ මොකට වතාවක් කිව්වොත් ખાસ පුද්ගල භාවයෙන් කරන්නේ ඔක්කොම පුද්ගල. මල්ලේ වතුරෙන් දැකලා ගලකින් ගහුවත් ખાસ. ඔය තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකෙන් නෙමෙයි මේ කෙරෙන්නේ. මේවා හිතල පුද්ගලයා කරන චේතනාවෙන් ඇති වෙන කර්ම. පුද්ගල භාවයෙන් කරා. පුද්ගලයා කියන තැන තියෙන සම්පූර්ණ අවිද්‍යාවේ පින්ඩේ. අවිද්‍යාව. ඒ කියන්නේ පුද්ගල භාවය කියන එක ජරා මරණ ශෝක පරිදු දුක් දුන්නත් ඇති වෙන තැන දුක කියලා තෝරගන්න. දුකට හේතුව මෙන්න මේ වැරද්ද. මේ වැරද්ද නැතිකොට දුක නැති වෙනවා. ඇත්තටම ලෝකේ මේ ස්පර්ශ නිසා වේදනා සංඥා හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ කියනකොට මොකද අපි ඕක බලන්නේ? මොකද කොහොම ඉන්නේ මේ ඉන්න පුළුවන් කියලා ඉන්නවනේ. නමුත් මෙතන ඉන්න කියන්නේ නිකන් නෙමෙයි. මෙන්න මේ ප්‍රශ්නේ පෙන්නලානේ. මේ දුක පෙන්නලා මේ දුක ඇති වෙන්නේ මෙන්න මේ වගේ තැනක් ඉඳලා මේක නැතිකොලොත් තමයි දුක නැති වෙන්නේ. ඒ සඳහා මේක කරන්න ඕනේ. කියන්නේ කිව්වහම තමයි කවුරුත් කැමති නේද? විමුක්ති මුඛ තුනක් තියෙනවා කියලා කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝකයේ තියෙන අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ නොදැක්කොත් මේ වගේ ප්‍රතිපදාවකට එන්නේ නැහැ මම. දැන් බලන්න අපි මේ ජරා මරණ ශෝක මේ ඉන්න දුක විඳින්න වෙනවමයි හිතියොත් ඒ දුකට හේතුව තණ්හාව. ඒක නැතිකොලොත් දුක නැති වෙනවා කියන තැනකින් හෝ මාර්ගෙත් කැමතිනේ දුකින්ද ඒ වගේ. අනිත්‍ය හෝ දුක හෝ අනාත්ම හෝ කියන ওই තුනෙන් ලක්ෂණ තුනෙන් එකක්වත් ওই ලක්ෂණ තුල නැත්තම් නිවන් මාර්ග ශක්තිය වෙන්නේ නැහැ. ඒක නිවන් මාර්ගෙට එන්නේ නැහැ කවුරුත්. ඒකට ප්‍රශ්න දෙන්නේ නැත්තේ. දුක එක දුක් නැත්තම් අවශ්‍යතාවයක් නැහැ. ওই තුන හින්දානේ ප්‍රශ්නේ මේක ඕනේ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක මේ මාර්ගය තුල තියෙන සිද්ධියක් නෙමෙයි. ලෝකේ මේ පංච උපාදාන ස්කන්ධ ජීවිතයත් වෙලා මට ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙන මේ දුක නැත්තම් අනාත්මයි මම කැමති දේ මට ඕන විදිහට පවතින්නේ එතකොට නැත්තම් මේ අනිත්‍යයි මේ හැම කොච්චර මොන දෙයක් නෙවෙයි මේක දාලා යන්න වෙනවා ඒ හින්දා වැඩක් නෑ කොච්චර දේවල් එක්කද මේක තියෙන හැම දෙයක්ම අතහැරෙන දේවල් කියන තැනකින් හෝ මේ කියලා ත්‍රිලක්ෂණය දත යුතුයි ලෝකෙ දුකේ
ඒ හිඳයි අනිත්‍ය දුක්ඛ අනාත්ම දේ ඇති වෙන්නේ මේ තණ්හාව. අනිත්‍ය ධර්මතාවයට උරුමකාරයක්, දුක්ඛ ධර්මතාවයට උරුමකාරයක්, අනාත්ම දෙයට උරුමකාරයක්. මේ ටික නැතිකොළොත් මේකෙන් මිදෙනවා. ඒ හින්දා මේ ප්‍රතිපදාව. දැන් නම් දර්ශනේ පොලිසියලා කියනවා. කියන දේ කියා ගන්න බැරි කම තාට. ඒ කියන්නේ මේ දැන් જાතිය නිසයි කරවන්න කියලා කිව්වම අර විදිහට තමයි ඉතින් ටිකක් හරි කතා කරන්න වෙන්නේ. ඒක කර්ම භවය, උපපත්ති භවය පිටේකට ඇත්තටම වෙන සිද්ධිය ඒක. තණ්හා උපාදාන, අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික එකට තියෙනවා. තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටිකේ මොන හොඳට බලන්න මේ කියන කෙලෙස් ටික නිසා දුක පෙන්නලා මේ දුකේ ඉඳලා පටන් ගන්න. ඒ කියන්නේ දැන් ওই ටික වෙලා දුක කියන තැන හැදිලා තියෙන්නේ. ඒ දුක් විඳින කෙනාටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ මිසක එකක් මතක තියාගන්න ඕන පුරාණ කර්මයේ හටගත්තු විපාක ටිකේ ඉන්න කෙනාට නෙමෙයි බණ කියන්නේ. එහෙම කියනවා නම් උන පරලෝ තමයි පෙන්නන්න වෙන්නේ. දැන් පුරාණ කර්මෙන් හටගත්තු විපාක ස්කන්ධ ටිකේ නම් ඉන්නේ. එයාට කියන්න වෙනවා සංහා උපාදාන විලා භවය හැදුනොත් අනාගතේ දුක එයි. ඒ හින්දා සංහා උපාදාන භව නැතුව අනාගතේ දුක නැති වෙයි. ඒ හින්දා උතරම ඉන්නේ කියන එක තමයි කියන්නේ. එහෙම නෙමෙයි. විපාකයේ සංහා උපාදාන වල දුක් විඳිනවා කියන තැනට ඇවිල්ලා මේ ඉන්නේ. එතකොට ඉන්න කෙනාට බන කියන්නේ එතකොට දුක තමයි පෙන්නන්නේ. දුක පෙන්නලා දුකට හේතුව පෙන්නලා හේතුව නැතිකොල දුක නැති වෙනවා කියලා පෙන්වන තමයි ප්‍රතිපදාව වෙන්නේ. ඒ විදිහට මම කියනවා ඒක තමයි. එතන ක්‍රම දෙකක් අපිට ඕන දෙයකින් බැලුවේ නැහැ. පුරාණ කර්මයට හටගත්ත විපාක ටිකට සාපේක්ෂව විපාක ටිකේ ඉඳලා කියනවා නම් දුක අනාගතයි කියනවා. දුකේ ඉඳන් කියනවා නම් වර්තමානයි කියනවා. නමුත් මේක කියන්න පුළුවන් කියන්නේ. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ දුක් විඳින ලෝකයට දුකෙන් මිදෙන්නයි මාර්ගය කියලා. අපි කවුරුවත් කර්ම රැස් නොවන පුරාණ කර්මෙන් හටගත්තු විපාක ස්කන්ධ ටික විතර ජීවත් වෙන රහතන් වහන්සේ නමක් වගේ කෙනෙක් නෙමෙයි අපි. කර්ම රැස් කරගෙන දුක් විඳින කර්ම රැස් කරගන්න කෙනෙක්. පංච උපාදාන ස්කන්ධ දුකත් විඳිනවා දුකට හේතු වෙන කර්මත් රැස් කරගන්න. දුකද විඳින්න කර්මද රැස් කරගන්නා ඌ තැනක ඉන්න කෙනාටයි දුකිනුත් මිදලා කර්මක්ෂය කරගන්න ක්‍රමය කියලා දෙන්නේ. දෙකත්ම හදන්න. මම කියන්නේ එතෙන්ට ආවිදලා හොයාගෙන ගිය පුරාණ කර්මයේ තැන හම්බ වෙනවා මිසක විපාක ටික නැත්තම් එතන හම්බ වෙන්නේ නැහැ ලෝකෙට. ලෝකෙට හම්බ වෙන්නේ නැහැ මේ කතා කරන පුරාණ කර්මෙන් හටගත්තු විපාක ටිකයි. ඒ කියන්නේ චක්කු විඥාන දෙකක් ඇස් දෙකක් එහෙම තියෙනවා නෙමෙයි. අපිට දැන් තියෙන්නේ කර්ම මට්ටමේ ලෝකෙ තුල මේ ඇහැ කියලා අල්ලන්නත් පුළුවන් අල්ලනකොට සිහි වෙන ඇහැ තියෙන තැන තමයි අපි ඉන්නේ. උච්චරය අපිට තියෙන්නේ. ඇහැ රූප චක්කු විඥානය කියලා ඒ ටික හේතුවට ගන්න ඒ නිසා පේනවා කියන මට්ටමට ආවහම එතන හම් වෙනකොට මේ මට්ටම අතහැරෙනවා. ලෝකයට හම් වෙන ඇහැ රූප චක්කු විඥාන කියන මට්ටම අතහැරෙනවා විපාක ස්කන්ධ ටිකට හිත ගන්නවා. විපාක ස්කන්ධ ටික අතහැරෙනවා කර්ම මට්ටමට හිත ගන්නවා. ඒ කියන්නේ ලෝකේ ඉන්න කෙනාට මේ මාර්ගදර්ශනේ හම්බ වෙන්නේ. මාර්ගදර්ශනේ ඉන්න කෙනාට ලෝකේ හම්බ වෙන්නේ. කියලා ඉතින් එහෙනම් දෙපැත්තක්ම තියනවා කියලා ගන්න එපා. ඒ කියන්නේ පුරාණ කර්මයට හටගත්ත හැකුත් තියෙනවා. දැන් මේ රූපේ දකින්නේ ඇහැ කියලා ඇහි නිමිති අරගන්නොත් ඉන්නවා කියලා ඇස් දෙකක් තියෙනවා කියලා ගන්න දෙපා එකපාරට දෙකක් හම් වෙන්නේ අපිට. තේරුණාද කිව්වේ? කියන්නේ ඇහැ රූප චක්ක විඥාන කියන හේතු ටික නිසා තියෙනවා කියලා ගත්තොත් හම් වෙන්නේ ජෛතික ටිකක් මිසක ඇහැ රූප හම් වෙන්නේ නැහැ ඒකට. මේ රූපේ තියෙන්නේ මේ ඇහැට කියලා බලන කෙනාට
මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන හේතු ටික යෙදිලා පේනවා කියන සිද්ධියක් වෙන්නේ කියන දර්ශනය හම්බ වෙයි. නැත්නම් දෙකම තියෙනවා වගේ වෙන්නේ. මේ ටිකේ ඉන්න කෙනාට ලෝකෙ ඉන්න කෙනාට මාර්ගය නෑ. මාර්ගයේ ඉන්න කෙනාට ලෝකෙ. ඒකයි මහන්නේ මායයට පුළුවන් වුණනම් ඇහැට ළඟ වෙන්න, රූපයට ළඟ වෙන්න, චක්කු විඤ්ඤාණයට ළඟ වෙන්න පුළුවන්. චක්කු විඤ්ඤාණයට ළඟ වෙන්න. එතකොට මාර්ගයෙන් කරන්නේ ඇහැ රූප චක්කු විඤ්ඤාණය කියන ටිකෙන් අයින් කරනවා. යාට අධ්‍යක්ීම කවදාවත් හම්බ වෙලා නැතිදී යාගේ ජීවිතය කියන්නේ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියන හේතු ටික නිසා තේරෙනවා කියන ටිකන තියෙන්නේ හම්බ වෙන්නේ මෙයා ඉන්නේ උතන විතරයි. එයාට හම්බ නොවන දෙයක් ගැන. දර්ශනයෙන් ඉන්න කෙනාට හම්බ නොවන දෙයක් ගැන එයා දුක් විඳින්නේ නැහැ. ඒ කියන්නේ අපිට දුක එනවා නම් එන්නේ කවදාම හරි දවසක ජීවිතේ මේ ස්පර්ශ ආයතන හයෙන් මොනවා හරි එකකට ස්පර්ශ වෙච්ච දෙයක් නේ අපිට කවදාවත් හම්බ වුනේත් නැති හම්බ වෙන්නේත් නැහැ හම්බ වන්නේද නැති දෙයකින් දුකක් එන්නේ නේද? ඇහැ හම්බ වෙච්ච හින්දා රූපේ හම්බ වෙච්ච හින්දා චක්කු විඤ්ඤාණය හම්බ වෙච්ච නිසා දැනුත් හම්බ වෙන නිසා අනාගතෙත් හම්බ වෙන නිසා දුක් විඳිනවා. ආපෝ දර්ශනයක් කුරුකුළු හම්බ වෙච්ච අත්දැකීම ගෙවනවා. දැන් හම්බ වෙන්නේ නැහැ අනාගතෙට හම්බ වෙන්න තියෙන හේතුද නැති වෙනවා කියන තැනකින් දර්ශනයකින් ගියොත් මොකද වෙන්නේ? ඒ ටික නිසා ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නෑ. නිවන කියන්නේ ඔක. මේ ස්පර්ශයෙන් වේදනා සංඥා හට ගන්නවා කියලා කියන මේ සංඥාවට කියනවා අනිමිත් අප්පනිත සංඥාට කියනවා. මේකේ රාග දේශ මොහ හැටියට ගන්න නිමිති නැහැ. ප්‍රාර්ථනා කරපු කිසිවක් නැහැ. ඒ වගේම සත්පුද්ගල භාවයෙන් නම් වෙන කිසිවක් නැහැ ශුන්‍යතයි. ශුන්‍යත සමාපත්තිය කියන්න පුළුවන් අනිමිත් කියන්නේ මෙයා එන්නේ දුක දැකලාද අනිත්‍ය දැකලාද අනාත්මය දැකලාද කියන තැනක මේ දර්ශනය දන්කල හැකියි. එකම අර්ථය. එකම තැන. එකම තැන. ඔක කියන්නේ නිරෝධ සංඥාව. නිරෝධ සංඥාව කියන එකෙන් කියන්නේ නිරෝධය කියන එකේ සංඥාවක් නෙමෙයි. ඇහැ රූප චක්කු විඤ්ඤාණ කන ශබ්ද සෝත විඤ්ඤාණ කියලා අටලොස් ධාතුව ආයතන 12 පංච උපාදානස්කන්ධේ තුන් භවයේ නිරුද්ධ වෙනවද? දුක නිරුද්ධ වෙනවද? යම් සංඥාවකට දුක නිරුද්ධ කරන ඒ සංඥාවට කියනවා නිරෝධ සංඥාව කියලා. නැත්නම් නිවන අරමුණු කරන සංඥාවට කියනවා නිවන කියලා කිව්වේ පංච උපාදානස්කන්ධේ ආයතන 12 ධාතු අටලොස් තුන් භූමිය කියන මේ දේවල් වල නිරෝධය නැතිකම අසංකතක. ඒ නිවන අරමුණු වෙන සංඥාවට කියනවා මොකද්ද? නිරෝධ සංඥාව. ඒ සංඥාව. හැබැයි ස්පර්ශ නිරුද්ධ වෙනකොට ඒ සංඥාවත් නිරුද්ධ වෙනවා. නිරෝධ සංඥාව කියනකොට සංඥාවක් තියෙනවා යාට. හැබැයි ඒ සංඥාවේ මෙලෝ යන සංඥාවකුත් නැහැ, පරලෝ යන සංඥාවකුත් නැහැ, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු පඨවි යන සංඥාවක් නැහැ, ආපෝ යන සංඥාවක් නැහැ, තේජෝ යන සංඥාවක් නැහැ, වායෝ යන සංඥාවකුත් නැහැ. ඇහැ ගැන සංඥාවකුත් නැහැ, රූප ගැන සංඥාවකුත් නැහැ, චක්කු විඥාන ගැන සංඥාවකුත් නැහැ. ලෝකේ නසඤ්ඤ සංඥාවන් ඇත්තන් අතර ඉබඳු සංඥාවකුත් නැහැ. ලෝකයා ඉන්නෝනේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන ওই සංඥා හයෙන් ඉතිරි. ඉබඳු සංඥාවකුත් නැහැ. හැබැයි සංඥාවක් නැතුවත් නෙමෙයි තියෙන්නේ. ඒකට කියන්නේ නිරෝධ සංඥා. මහණි යම් තැනක ඇස නැද්ද, රූපේ නැද්ද, කන නැද්ද, ශබ්දේ නැද්ද, නාසය නැද්ද, ගන්ධේ නැද්ද, දිව නැද්ද, රස නැද්ද, කය නැද්ද, පොට්ටබ්බේ නැද්ද, මාන නැද්ද, ධම්මාය නැද්ද, ඒ බඳු ආයතනේ ගත යුතුයි කියලා පෙන්නනවා. සලආයත නිරෝධ සංඥා. දැන් මේ ස්පර්ශ නිසා වේදනා සංඥා හට ගන්නවා කියලා මේකේ ඇයි රුපියල් දෙක හම්බ වෙනවා. හම්බ වෙන්නේ. මේ විදිහට බලාගෙන යනකොට එයාට හම්බෙන්නේ මොකද? සලආයත නිරෝධය. ඇහැ රූප කන ශබ්ද වහම්බ වෙන්නේ. එහෙනම් ඔය සංඥාවට කියන නිරෝධ සංඥාව. මේක කරගෙන මාර්ගය කියන්නේ මේක මාර්ගය කියන්නේ නිවන තමයි අරමුණ වෙලා තියෙන්නේ. නිවන කියන්නේ
පංච උපාදානස්කන්ධය ආයතන 12 අටලොස් ධාතු තුන් භූමියේ අනුත්පාදකව නූපදින ස්වභාවයට තමයි අරගෙන යන්නේ මන. තව පැත්තෙන් ගත්තම ජාති නැතුව ඉපදීම නැති කරන. ජාතිය නැති වෙනවහම ජරා මරණ එහෙන්ද මේ සංඥාවට කියන අජරාමර කරනවා කියන්නේ. අජරාමර එහෙන්ද මේ ඉතිරියන් අජරාමර නිවන කියන්නේ. ඉතින් එකම තැන සමති උතන තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අපි සංකල්පනාවක්ම වගේ හිතන මේකට ගැලපෙන්නේ නැතිකමක් තියෙනවා. නිවන කිව්වම නිරෝධ සංඥාවක කොච්චරවත් හිස්කමක් වගේ දෙයක් කියන තැනකින් නම් අපිම කියනවා නිවන කියන්නේ. කියනකොට හිස්කමක් මොකුත් නැතිකමක් නෙමෙයි කියන එක. එතකොට ඇත්තට මේ මාර්ග දර්ශනයේ තමයි මාර්ගය කියන්නේ නිවන අරමුණු කරගෙන තියෙන්නේ. කියන්නේ මේ ටික කරන්නේ මොකක් අරමුණු කරගෙන? ජාති නිරෝධ ඉපදීම නැති කිරීම අරමුණු කරගෙන කරන්නේ. අජරාමර බව අරමුණු කරගෙන කරන්නේ. ඔබ තමයි ඉතින් මට කියලා දෙන්න තියෙන මොකක්ද අහගන්න දැනගන්න තියෙන්නේ. ওই ටිකක් නම් ඇති නෝනක් තියෙන ජීවිතවන්ත කෙනෙකුට ඔය ආශ්‍රය කරගන්න උපන් ආශ්‍රය ගන්න අර ක්‍රමය තමයි ගොඩාක් මොටින් කියන්නේ. ඒකට හරි ඉක්මනට ආශ්‍රය දෙන්න. මේ කීයට බලන්න. තමන්ගේ පැත්ත. යන්න එපා දසනයක් තමන්ගේ එළියට ව්‍යාසතු ඉඳගෙන ඉන්න ඕනේ. එතකොට දර්ශනීය වගේම ප්‍රතිපදාවත් ඒකට ගැලපෙනවා. ඒක තමයි මේක මනෝමය එකක් වෙන්නේ නැතුව සහේතුක වෙන්නේ. දර්ශනීය එකකට කියනවා ප්‍රතිපදාවට අන්තකට ගියොත් ගැලපෙන්නේ නැහැ. එතකොට ප්‍රතිපදාව කියන්නේ අතමර කරනවා කියන්නේ. නිබ්බති පස්සන්තෝ කියන්නේ නපස්සන්තෝ කියන්නේ නොදකින් නපස්සන්තෝ කියන්නේ පස්සන්තෝ කියන්නේ නපස්සන්තෝ අවිද්‍යා සමුදය රූප සමුදය කර්ම තණ්හා සමුදය රූප සමුදය කර්ම සමුදය රූප සමුදය ආහාර සමුදය රූප සමුදය නිබ්බති ලක්ෂණ අපස්සන්තෝ නිබ්බති ලක්ෂණය නොදකින් මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර ටිකෙන් නේද පංච උපාදානස්කන්ධය හටගන්නේ කියන එක නොදන්නා කම නිසා. මොකද බලන්න. දැන් අපිට මේ පුද්ගලයේ මේ රූපේ මේ ඇහැ කියලා යමක් හම්බ වෙනවා හම්බ වෙන්නේ අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, කර්ම නිසා. ඒ වගේම කනබුන ආහාරයෙන් හැදුණු රූපයත් ස්පර්ශයකට වේදනා සංඥාත් කියන මෙතන ආහාර ප්‍රත්‍ය හටගත්තු ස්කන්ධ ටිකක් නිසා. දැන් මේ රූපේ කියලා යමක් හම්බ වෙනවා නම් හම්බ වෙන්නේ මට කර්මය තිබුණොත් අවිද්‍යාව තියෙනවා, කර්මය තියෙනවා, තණ්හාව තියෙනවා, ආහාර ටික තියෙනවා. මේ අවිද්‍යාව, කර්ම, තණ්හා. ඒ දැන් අවිද්‍යාවෙන් මොකද කළේ? ඇත්ත පෙන්නේ නැහැ. කර්මෙන් මොකද කරන්නේ? මීට අනුව හිතනකම කළා. තණ්හාවෙන් මොකද කරන්නේ? නිකාන්ත ඇලුන. හරිද? ඊට පස්සේ ඇලුන මොකේද? ආහාරයෙන් හටගත්ත රූපේ. හතර. මෙහෙම නේද රූපස්කන්ධය හම්බ වෙන්නේ. මොකද මේ කෙලස් ටික තිබුණත් රූපේ තිබුණ නැත්නම් ආහාරයෙන් හටගත්ත ස්කන්ධයක් හම්බ වෙනවා. රූපේ තිබුණත් අවිද්‍යා කර්ම තණ්හා කියලා කෙලෙසෙන් ඒ පැත්තට ගියේ නැත්නම් නිමිති හම්බ වෙන්නේ නැහැ. රූපය කියලා හම්බ වෙන්න අවිද්‍යා කර්ම තණ්හා කියන එකයි රූපයයි කියන හතරක් තියෙනවා. මෙහෙම නේද පංච උපාදානස්කන්ධය හටගන්නේ කියන එක දන්නේ නැතිකමත් එකක් වෙනවා. එතකොට ඔහොම රූපේ හම්බ වෙනවා වගේම රූපේ නිදිනකොට ඒ වේදනාව හදාගන්න තියෙන්නේ තෝ. රූපේ හඳුනනකොට හඳුනනකම හදලා තියෙනවා. රූපය හම්බෙච්ච හින්දායි හඳුනන්නේ. රූපේ හැදුම හේතු ටිකම තමයි ඒකට කියන්නේ. රූපයනේ හැදුනේ.
අවිද්‍යා කර්ම තණ්හාවෙන් රූපය හැදෙනවා. රූපේ බින්දු වේදනාව කියන්න තියෙන රූපය හැදෙන හේතු ටිකම. රූපය හැදුණු හඳුනන එකට කියන්න වෙන්නේ රූපය හැදුණු හේතු ටිකම. රූපයට හිතුව රූපෙට හිතන්නේ ඒ හේතු ටිකම. රූපය දැනගත්තු ඒකට කියන්නේ ඒ හේතු ටිකම. දැන් මේ දුක ඇතිවීම නැතිවීම ඒ හින්දා මෙන්න මෙහෙම ඉඳ කියලා අවිද්‍යාව හෝ නැති වුණොත් හම්බ වෙනවද පංච උපාදාන රූපය හම්බ වෙනවද නැහැ ඊට නමුරු වෙලා හිතනකම හෝ නැති වුණොත් ඒත් හම්බ වෙනවා නිකාන්ති තණ්හා මෙහෙට ඇලෙන්න ගියේ නැත්තම් ඒත් හම්බ වෙනවා ඔය යන්න කෙලස් ටික තියෙනවා නම් රූපය කියලා එකක් හම්බුනේ ඒ රූපක කන්නේ නැහැ එතකොට ওই කාරණා හතර නිසාමයි කියන එක දැක්කොත් ඒ හින්දා අපිට මේ පංච උපාදානස්කන්ධය කියලා ওই කාරණා ගන්න. ඊට පස්සේ පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකකින් තමයි විපාක ස්කන්ධ ටික කියන සතර ආහාර. ඒ පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් තමයි උප්පත්ති භාගය ටික හැදෙන්නේ. පංච උපාදානස්කන්ධ. එතකොට පෙර අවිද්‍යා කර්ම තණ්හා නිබ්බත් ලක්ෂණ ආහාර සහ නිබ්බත් ලක්ෂණ නොදැකීම කියන ඒ සිද්ධියෙන් ඉඳයි ඒක හැදුවේ. ඒකේ තියෙන උපාදානස්කන්ධ ගතිය තමයි මාර්ගයෙන් ගෙවන්නේ. උපාදාන ගතිය ගෙවනවා. අලුතෙන් පංච උපාදානස්කන්ධයේ කර්ම පැත්තේ. අලුතෙන් කර්ම භූමි පංච උපාදානස්කන්ධය හදන එක තමයි දැන් අවිද්‍යා කර්ම තණ්හා ආහාරය. අපිට කරන්න තියෙන්නේ මොකද්ද? අවිද්‍යා කර්ම තණ්හා කියන මේ පංච උපාදානස්කන්ධයේ නූපදවන නොහට ගන්න බව තමයි කරන්න තියෙන්නේ. මේ හේතු ටික තමයි අපි මේ නැති කරන්නේ. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික ආහාර කියන හේතු ටික නැති කළා පංච උපාදානස්කන්ධයේ අනුත්පාද බවම නැති කරනවා. එතකොට ආහාරයත් එහෙමයි. ඒ කියන්නේ එතකොට පංච උපාදානස්කන්ධය හටගන්න ඒ කියන්නේ මතු අනාගතයට හටගන්න ටිකත් එක්කම ස්කන්ධ ටිකත් එක්කම නැති කරනවා. ඒකට කරන්න තියෙනවා පුරාණ කර්මයට අවිද්‍යා කර්ම තණ්හා ආහාර පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකට හැදුණු සතර ආහාරය තියෙනවා මෙතන. ඒක තමයි පංච උපාදානස්කන්ධය කියන උපත. ඒක පිළිසින් දකින්න. ඒකයි මේ මාර්ගයෙන් කරන්නේ සතර ආහාරය පිළිසින් දකින්න. සතර ආහාරය පිළිසින් දකින්නවා. පිළිසින් දකිනකොට උපත වශයෙන් ආපු පෙර අවිද්‍යා කර්මයට හටගත්ත පංච උපාදානස්කන්ධයේ පරිණිය. පරිණිය නෙමෙයි ඒ ටිකේ තියෙන සාහස උපාදානීය ගතියක් හැට. වෙන මොකුත් ඕනේ මෙතන දර්ශනෙට ඒ මෙන්ම පිළිබුදු වෙනවා. වෙන කෙලෙසෙන් මොකුත්ම නැහැ. ඒකේ ඇත්ත නොදකින්නවා කියන කෙලෙස විතරයි තිබුණේ. දර්ශනේ ඉඳ දන්නේ දර්ශනයක ඉඳලා කෙලෙස් කර්ම හදන්න දන්නේ නැහැ කියන නොදන්නාකම විතරයි තියෙන. දර්ශනෙට එනකොටම මේකේ සාහස උපාදානීය ගතියක් හැට. ඒ මේ හේතු ටික තග්ගල තියෙනවා නම් Tamanට ඇලෙන්න බැඳෙන්න බැරි තැනකට තියාගන්නවා. ඇහැ රූප චක්කු විඤ්ඤාණයට හේතු ටික නිසා පේනවා කියලා අත දාන්න බැරි තැනකට ගන්නවා. පුරාණ කර්මයෙන් හටගත්ත ටිකේ ලක්ෂණයක් තියෙන හිතින් කිං කරන්නද. මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ හිතින් කිං කරන්නද. නව කර්මයන්ගේ හඳුනගන්න ලක්ෂණයක් තියෙන හිතින් කිං කළ හැකියි. ඒ ඇහැට හොඳට හිතන්න පුළුවන්. රූපෙට හොඳට හිතන්න පුළුවන්. ඒ චක්කු විඤ්ඤාණය ගැන හොඳට හිතන්න පුළුවන්. ඔතින් තමයි හඳුනගන්න වෙන්නේ නව පුරාණ කර්මයන්ගේ වෙනස. යම් තැනක ඇහැ Tamanට හම්බ වෙන්නේ නැහැ, හම්බ වුනේත් නැහැ, හම්බ වෙන්නේත් නැහැ, හම්බ වෙන්නේද නැහැ. ඒ හින්දා හිතින් කිං කරන්න බෑ. ඒක කියන්නේ පුරාණ කර්මයන් හටගත්ත දෙයක්. එහෙනම් මේක ඒ ලක්ෂණයෙන් දත යුතුයි ඒක. එතකොට එහිලා අපේ බැඳීමක් නෑ, සංයෝජනයක් නෑ. ඒ අපිට හිතින් කිං කරන්න පුළුවන් කමක් නැහැ. මම මගේ කියලා අල්ලගන්න තැනක් නැහැ නේද? හිතින් කිං කරන්න පුළුවන් මට්ටමට හම්බ වෙනවා නම් දත යුතුයි කර්ම. එතකොට මගේ රූපත් මේ ඔක්කොම මරණය ප්‍රශ්නේ ඉවරයි. ඒවලේ තමයි එක තැනකට හිත තිබ්බහම කියන්නේ මේ දර්ශන නිවැරදි වෙනකොට එක තැනකට ආවහම ඔක්කොම ටික ලෙහෙන. ඒක පංච උපාදානස්කන්ධය නැතිකරන්න
අවිද්‍යාව කර්ම තණ්හා නැති කිරීමෙන් කරන්න වෙන්නේ කියලා කියන්නේ. ඒක නැති කරන්න පුළුවන් කක් නෑ. දැන් මේ කරමින් ඉන්නේ අපි ඕකම තමයි. හරිනේ. මට මේ කරුණ ටික පොඩ්ඩයි වෙනස් වුණේ. ওই ටික මම වර්තමානයේකට අරගෙන නොකියුවත් අනාගතයෙන් හඳුනගෙන ප්‍රතිපදාවටවත් ප්‍රශ්නයක් නෑ. මොකද මේ ජීවිතේ දුක ගෙවාගෙන අනාගතයේ දුක ගෙවනවා කියලා දුක එක යායට මෙතන ඉඳන් අනාගතයටම තියෙනවා. ඒක කොතනින් අරගෙන කිව්වත් හරි අවශ්‍ය වෙන්නේ කුමක් හෝ පෙන්නලා තැනට ගන්න. මාර්ගයට ගන්න. මාර්ගයේදී මෙතන නොදක අනාගතයේ සිහි තියාගෙන ඉන්න කෙනාට මෙතන තැදීගෙන මෙතෙන්ට යනවා. මෙතන ඉන්න කෙනා පෙන්නලා විතරක් කිව්වට මෙතන හැදිලා අනාගතේ තන. කෙනෙකුට මේ ජීවිතයේ දුක පෙන්නලා මාර්ගයට ගන්න පුළුවන්. කෙනෙකුට සම්ප්‍රායික දුක පෙන්නලා මාර්ගයට ගන්න පුළුවන්. කෙනෙකුට මේ දෙකම පෙන්නලා මාර්ගයට ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. මේ මාර්ගෙන් මේ ඔක්කොම දෙකම වෙන නිසා. දෙකම සුවපත් වෙන නිසා. මොකද මේ ජීවිතයේ දුක විතරයි කියලා පරලෝ කිව්වේ නැත්නම් ඒකත් අඩුවක්. පරලෝ විතරයි කිව්වේ මේ ජීවිතේ කිව්වේ නැත්නම් ඒකත් අඩුවක්. මේ දෙකම කිව්වේ නැත්නම් ඒකත් අඩුවක්. දෙකම කිව්වේ. මේ දුක ඇතිවීම නැතිවීම කියනවා දැනගෙන පිළියම් නොකොලොත් කර්ම රැස් කරගන්නවා. කර්ම රැස් කරගෙන ආයෙත් සසරට යනවා කියලා පනවන්න වෙනවම. නවත්තන්න බෑ. ඔක කර්ම රැස් කරගෙන සසරට යනවා මයි කියන ටික කිව්වට මේ ජීවිතයේ දුක කිව්වේ නැහැ. කිව්වේ නැතිවට මාර්ගයෙන් හැදෙනවා. එහෙනම් මේ දෙකටම කොතනකින් හරි කියන මෙතෙන් දර්ශනයට ගන්න පුළුවන් නම් හරි. නිවනට නඹුරුව. ඕනෝකට තමයි නිවන ලයේ හොවාගෙන වීර්ය කරනවා කියලා කියන්නේ. නිවන හදවතේ තියාගෙන වීර්ය කරනවා කියලා කියන්නේ. දර්ශනය හොඳට හිත තියාගෙන දන්නා වූ දක්නා වූ දහම් ඇතුවම යන ගමන. එයා දන්නවා හොඳට. ඇහැ රූප චක්කු විඥානය හම්බ වෙච්ච හොරුවක් තියෙනනම් ඒක ගෙවනවා. මතුවට හම්බ වෙන්නේ නැහැ මෙහෙම හිත තිබ්බහම. ඒ හිත තියන්නේ එහෙම හම්බ නොවෙන්නේ කඩකට. ස්පර්ශිත වේදනා සංඥා හට ගන්නවා කියන්නේ. අපි දාව ඈ. තව පැත්තකින් මේ කරන්න මොකක්ද දන්නවද අපි? දැන් කායයි පොට්ටබ්බයයි කාය විඥාන නිසා වේදනාවක් එනවනේ. අනිත් පැත්තට කියනවා මේ වේදනාව කකුලේ කියලා බලන්න එපා කියන එකයි මේ කියන්නේ. අනිත් පැත්තට යන්න එපා කියලා. මේ වේදනාව කෝටි කියන්නේ මේ වේදනාව කකුලේ කියලා අනිත් පැත්තට යන්න එපා කියලා මේ කියන්නේ. එච්චරමයි කියන්නේ. එහෙම කිව්වොත් තෘෂ්ණා දෘෂ්ටියක නිශ්චිත වෙනවා. වේදනාව කකුලේ වුණොත් ආයි පුද්ගලයා ඉන්නවා. එතකොට දුක් නොවි ඉන්න බෑ කියන එකයි. අනිත් පැත්තට යනවා කියන එකෙන් කියන්නේ ස්පර්ශිත වේදනා සංඥා හට ගන්නවා. අපි ආපහු අනිත් පැත්තට යනවා කියන්නේ අනේ මේ වේදනාව මගේ කකුලේ අප්පා. මේ කෝටු කැල්ලේ කියලා මේ හේතු ටිකට පෙන්නනවා. කකුලේ වේදනාව විඳින කෙනයි රූපේ දකින්න කෙනයි සමානයි. තවසෙත්කින් මේක කතා කරන දර්ශනේ ඕක වෙයි. අපිට තේරෙන්නේ නැති වුණාට මේ පේන්නේ රූපේ කියලා කියන්න එපා කියලා කියන්නේ. වේදනාව කකුලේ කියලා කියන්න එපා කියලා කියනවා. ස්පර්ශයෙන් සා වේදනාව හටගත්තා ආපහු යන්න එපා කියනවා. හරිද? එතකොට ආපහු යනවනම් කැරගෙන්න එපා කියලා කියන්නේ නැත්තල්ල ගන්න එපා කියලා කියනවා. ඵලයේ හේතු ටිකක් නිසා ඵලයක් හටගත්තාම ඵලයේ හේතුව කියන්න එපා කියලා කියන්නේ. කායත් පොට්ටබ්බයත් කාය විඥාන නිසා වේදනාව හටගත්තා හේතු ටික නිසා ඵලය. ඵලය ආපහු හේතු වලටයි කියලා හිතන්න එපා කියලා. මේ වේදනාව කියන්නේ කකුල. වේදනාව කියන කෝටු කෑල්ල. හිත කිව්වොත් ඵලය ආපහු හේතුවට බහනවා. ඵලයයි හේතුවේ දෙක එකක්. එතකොට නැති එකක් හැදෙනවා. අමුතු අච්චාරුවක් හැදෙනවා එතකොට. ඕනම දෙයක මිශ්‍රණය පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් වෙන එකක් නේ හැදෙන්නේ නේ. එතකොට හේතුවටත් නැති ඵලයටත් නැති එකක් හැදෙනවා. ඵලයේ තියෙන gati ටිකක් නැතිලා හේතු ටිකේ gati ටිකක් නැතිලා දෙකම එකට එකතු කරලා අලුතෙන් කෙනෙක් වහනවා. හරිද?
ඇහැ රූප කය පොට්ටබ්බ කාය විඥාන හේතු ඵලයේ තමයි ස්පර්ශ වේදනා සංඥා. ඵලයේ වේදනාව කකුලේ වුණාම දෙක එක්කලා ගත්තාම ඵලයෙන් කොටසකුයි හේතුයෙන් කොටසකුයි දෙක එක්කලා නිර්මාණය කරන හොඳ රූපෝ කෙනෙක් වගේ කියන්නේ. හදන දුක් විඳින කකුලක්. ඒ සම්පූර්ණ අතපය ඔක්කොම හදලා දිනනවා. ඒකමයි කියන්නේ අනිත් පැත්තට යන්න වාසිය. අපි රූප සංස්කෘතන්තරත් ආයතයි කියන බලනවා කියලා කියන්නේ ඒකේ ඵලයක් ඇතුළේ තමයි කියන කාරණා ඔක්කොම නේද? අනිවාර්යයෙන් ඒක මොකද? රූප ශබ්ද කියන පැත්තනේ ඇහැ කන දිවනාසී උපදින. ඒ රූපේ දිහා බල මේ මගේ ඇහැ කියන මේක දිහා බල රූපායතනෙ පරිකරම කරන්නේ ඇහැ කියන. ඔච්චර තමයි තියෙන රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියන ටිකෙන් තමයි මේ ඔක්කොම හදලා තියෙන්නේ. මොකද නිමිති ගන්නවා ඒක. රූපේ වුණොත් රූපේ වෙන්නේ මේ ඇහැට කියලා නිමිති ගත්ත හැටි ටක් ගන්න. රූපයක් නැත්තම් දැන් රූපේ කියලා මේ රූපේ කියලා පේන රූපේ කියලා එකක් නැති වුණොත් ඇහැ කතාවක් නැහැ. බාහිර පැත්තේ මම ওই උපමාව දැකලා තියෙන කොතනක හරි පිටකේ මහන්නේ සැවැන්න මුලක් තරම් හේතුවක්වත් කියන්න එපා කියලා. මම මේ සූත්‍රය හුව මතක. ඒ කියන්නේ බාහිරයි සැවැන්න මුලක් තරම් හේතුවක් තිබ්බත් මාගේ යකඩ ගේඩාරයක් තිබ්බත් අවිද්‍යාව එකයි. ඒ තවත් තුල ඉඳ ගන්න නැතුව බාහිර කියලා බලුත් ගිහිල්ලා තියෙන රුපියක් කියලා බැලුවත් සංගලදී මුතුමනි කියන කියලා මුළු ලෝකයක් එයාගේ හිතිය දෙන්නා කියන හේතු එකයි. ඕමරින් පොඩි හිතට සහනයක් තියෙයි. පොඩි හිතකින් මුගේ කියතක අදී කියතක එයාට කියන්නේ. යා. ඉතින් හැට යන්න කරනවා පොඩි වෙහෙසක් සංසිඳලා තියෙනවා මාර්ගය හොයන්න ගත්ත වෙහෙස සංසිඳලා තියෙනවා ටිකක් ඒකේ හිතට පොඩි විවේකයක් ඒකට කොච්චරද හැමදාම තියෙනවා සාම සහේතුක ධර්මතාව ටිකක් තියෙනවා සාසන ඒක තාම විද්‍යමාන නැහැ කියලා පේනවනේ ඒක බය නැතුව බොහෝම විශ්වාසයෙන් අදහාවේ සහවතුන් මේ මදු උත්තරක අදහසක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල දර්ශන. මෙතනින් එහාට යනවා නම් අපි සාස්ත්‍ර ශාසනයකට එහා එකක් හොයන්න. අර ටික තමයි ඉතින් මම කවදාවත් කරන්න උනේ උපන් ආස්ත්‍ර ලවා ගන්නවා කියන එක. මුදවට සති මිනිත් දිගට තියාගන්න. මේක සති මිනිත් හරි වටිනවා. ඒක ගොඩාක් සාම මේ විදිහටම ඒකේ යහපත ඉගෙනත් දෙන්න. යා පුදුම වැඩ ගොඩක් කළාද? ඒ කියන්නේ වස්තපට ගාලා අවිද්‍යාවෙන් රූප ශබ්ද පැත්තට ගිය හුරුව සංකාල නතර කළා දර්ශනීය උපදව ගන්න ඉඩ හදලා දෙනවා සම්පූර්ණ මේ සතු මිනිත් සිහිය. සිහිය නැතුව ආයේ ගොඩ යනවා කියන එකක් නෑ. මේක හොඳට සිහිය පිටව ගන්නවා. සිහියම වාසය කරනවා. එතකොට බාහිර පැත්තේ වළක්වනවා. සමන් තුල මොන උපදවනවා. විදර්ශනා කරනකොට එක තැන ඉඳගෙන භාවනා කරනකොට හොඳට සිහිය පිටවගෙන ආනාපාන සතිය වඩනවා. සිහි වෙන අරමුණ ඔයගේ පෙන්වන්න ආවේ නැත්තම් නමුත් Tamanට ඇති බවට සිහි කරන්න පුළුවන් දේවල් තියෙනවා. ආන්ව සිහි කර මොකද ඇති බවට සිහි කරනකොට ඇති බවට සිහි කරන්න පුළුවන්කම තමයි මනසේ තියෙනවා කියලා අහුවෙනවා. එතකොට දන්නවා කෙලෙස් තම මඩේ වැහිලා මේ තියෙන්නේ. ඒවා හාරලා මේ මතුකලා උගුල් අරගෙන පොලිස් කරනවා. සමහර ගොඩක් වෙලාවට සති නිමිත්තක හොඳට සිහි දෙනවා සිහි වෙන්නේ නැහැ. හැබැයි සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට හොඳට ඉන්නවා. අන්න ආයිනකට වෙලා. අම්මා තාත්තා නංගිලා අල්ලලා ටක් ගාලා අරගෙන ආයෙ පොලිස් කරනවා. එකක් දෙකක් පොලිස් කරනවා ආයෙ හොඳට සම්පතන කරනවා. ආයෙත් සිහි කරනවා. හොම වටිනා වස්තංග පරිණාම කොට සතිපට්ඨාන වල නිවන්ට නැඹුරුවක් කොට
කායගත සතිය ආනාපාන සතිය වඩවන යම් කෙනෙක් කොහොම කරනකොට විවේකයේ අසුරු කළ විරාගයේ අසුරු කළ නිරෝධයේ අසුරු කළ නිවනට නැඹුරුවක් කොට ආනාපාන සතිය වඩනවා කියලා කියනවා. මේකට කර ආනාපාන සතිය වඩවඩ ඔය විදිහට කරනවා. ඔක් කෙනෙකුට පුළුවන් කයේ කුණප කොටස් වශයෙන් හොඳට බලන්න. කලින් කලට අර වගේ උදේවැය බලන්න. උදේවැය බලවල ධාතු වශයෙන් බලන්න. එතකොට විවේකයේ අසුරු කළ විරාගයේ අසුරු කළ නිරෝධයේ අසුරු කළ නිවනට නැඹුරුවක් කොට කායගත සතිය වඩනවා. මොකද කමන්නේ තියෙන්නේ ඒකට දෙන්නේ මාර්ගය කියලා එකක් තියෙන්නේ ඒක. ඔය මට්ටමට ආවම මොකද කියනවා මිශ්‍රක භාග ප්‍රතිපදාව කියලා. ඒ කියන්නේ මුලින් කෙනෙක් ওই සතිපට්ඨාන වඩන මාර්ගය ගැන මුකුත් දන්නේ නැතුව. එතකොට ඒකට කියනවා පූර්ව භාගය. මාර්ගයේ ඉපදුනාට పూర్වම ඒ කියන්නේ හිතුව මාර්ගයෙන් ඉන්න බෑ තාමත්. විතක මාර්ගයට හිත තියා විතක මේ සමත පැත්තෙනුත් වඩන. මේ විදිහට දෙපැත්තම කමටහන දෙපැත්තම ගන්න. يعني විදර්ශනා ඥාන හැටියට. එහෙමත් බලනවා මාර්ගයට වඩනවා. මේ විදිහට ලෞකික ලෝකෝත්තර ව්‍යාකරණ ඕනම උදව් කරගෙන කරනවා. ඒකට කියනවා මිශ්‍රක භාගය. මෙහෙම කරනකොට යාට සම්පූර්ණ හොද්දටම දර්ශනීය ජීවිතය වෙන දවසක් එනවා. එතකොට අර පැත්තක් අහුවෙන්නේම නැහැ. එහෙම යන්න ඒ කියන්නේ කය හම්බ වෙන්නේම නැහැ. ඉතින් දවසක් එනවා. රූපේ බලන්න ඕනෙම නැහැ. හිතුවම මාර්ගය. මේකෙදි කය හම්බ වෙන්නේ නැහැ. කයට නුවණ. ඔකට කියනවා මිශ්‍රක භාග ප්‍රතිපදාව. මාර්ගයයි ලෞකික ඥානයි දෙකම උදව් කරගෙන මාර්ග ඥානයි ලෞකික ඥානයි දෙකම තියෙනවා. ඊට පස්සේ මාර්ගය. එතන දක්වා දිනුනේ හැමදාම අනිවාර්යයෙන්ම ඔය විතරක් නෙමෙයි බුද්ධ ගුණ අසුභය මරණ ඔය සමතතරික සමතම ගන්න. අරගෙන හොඳයි. ඒක වඩන්න මේ ඥාන දර්ශනේ තියෙන කෙනාට හිත වෙරෙන්න ඒක දිනුනේ. දෙකෙන්ද පහස ප්‍රමේය හොයාගන්න. මොකද ඕකම හිත ඉන්න බෑ දර්ශනේ හිත ඉන්න බෑ ඔරුතු දෙන්නේ අමාරු. එහෙනම් අර වගේ වෙනදා කරපු විදිහට හොඳට හිත වඩ මේ දර්ශනේ අර වගේ විදර්ශනා කරනවා. විදර්ශනාවේදී ස්කන්ධේ උදේ වෙන්නනවා. ඕපරිදි වචනේ පවුලගෙන තමන් දන්නවා ස්කන්ධයන්ගේ උදේ පෙන්වන කෘත්‍යම දන්නවා. ස්කන්ධයන්ගේ උදේ පෙන්වන්න ගියොත් පෙන්වන්න වෙන්නේ මොකක්ද? තමන්ට රූපයක් පේන්නේ සද්දයක් ඇහෙන්නේ මෙන්න මෙහෙමයි කියලා ඇත්ත ඇති හැටි පෙන්වනවා. ස්කන්ධයන්ගේ උදේ බලනවා කියලා නිකන් හිතනවා නෙමෙයි. රූපයක් පේන්නේ කොහොමද? පෙවුනදී දැනගත්තේ කොහොමද? ශබ්දයක් ඇහෙන්නේ කොහොමද? ඇහෙනදී දැනගන්නේ කොහොමද කියන එකයි පෙන්වන්න කියලා කියන්නේ. මිසක් රූපය කනබුන ආහාරයෙන් නැගිනවා ස්පර්ශ වේදනා සංඥා හට ගන්නවා නාම රූප නිසා විඥානයේ කියෝ මේ රූපය බලනවා. රූපය විදර්ශනා කරනවා. ඇහැ විදර්ශනා කරනවා. ඕවා බල ස්කන්ධයන් උදේවේ කිය ඇහැ රූපය විදර්ශනා කරනවා. කනක් ශබ්ද විදර්ශනා කරනවා කියලා එකක් නැහැ. ඇහැ රූපයත් හම්බ වෙන කෙනා ස්කන්ධයන් උදේකේ කොන්නේ නැහැ. මොම් බලන්න බෑ. ස්කන්ධයන් උදේ බලන කෙනාට ඇහැ රූපයත් හම්බ වෙනවා. නැති 아무තු එකක්. ඒ කියන්නේ කෝට් එකේ ඉඳලා සමනඳ ගත්තා වගේ එකක් කියන්නේ. මේ ස්කන්ධයන් උදේ බලනවා. මොකද ලෝකෙ තුලේ ලෝකේ කියන එක අතහරින්න ස්කන්ධයන් උදේවැය කියන ඍජුවම මාර්ගය. සම්පූර්ණ ආය මුකුත් මේක ලෞකික මෙවුවා කියලා මම නම් ඇති ලෝකෙ තුල පුළුවන්. නමුත් ලෝකෙ තුල එහෙම ස්කන්ධයන් උදේවැය කියලා එකක් පෙන්වන්න බෑ. එන්නොත් ලෝකේ අතහැරෙන. අනිත් විදර්ශනා ඥාන ඇති ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන නුවණ හම්බ වෙන්නේ නැහැ ලෝකෙ තුල. ඒක තියෙන්නේ කෙලින්ම ලෝකේ අතහරින්නමයි තියෙන්නේ. අරක කරන්න පුළුවන් ලෝකෙ තුල ස්කන්ධයන්ගේ උදේවැය කියලා ධම්මානුස්සති භාවනාව කියන සමතයක් ඇතුළේ ඔය හිතේ හිතන්න පුළුවන්. එයා උදේවැය ඥානය ඇති කරගෙන නැහැ. ඒකයි තියෙන ප්‍රශ්න. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා තියෙන්නේ
ස්කන්ධයන්ගේ උදේවැය බලන හැටි කියලා දෙන්න. මොකද මේ ලෝකයේ නිර්මාණය කරන දුක් විඳින හින්දා දුක් විඳ දුකට හේතුව හදාගන්න හින්දා ඒකෙන් දුකට හේතුව කියන දෙකෙන් අයින් කරනවා. දැන් දුක් විඳලා විතරක් නතර වෙනවා නම් කමන්නේ. දුක් විඳ මොකද වෙන්නේ? අනාගතේ දුකට බේන රැවෙනකම් කලුගල් කඩලා කරාන්න මොකද? කල්ප ගන්නත් පැහැන අපායට යන්න හේතු කරගන්න. ඒක දුක් විඳලා මහා දුක්කට යන්න හේතු හදා ගන්නවා. ඒ විඳලා බේන රැවෙනකම් කල්පිය කරගන්න. එක්කෝ තවරුමට ගිහලා ආරක්කු ගම්බුයි. එක්කෝ පරදාර සේවනයකට ඔයගේ මොනවට හරි කරනවා කියන්නේ ඒ මිනිහ කොහොමද මොකද දුකම විඳින්න දුකට දුක ගන්න. ඒ වගේ අපි හැම කෙනෙක්ම ඒ මොන මට්ටමකට හෝ දුක් විඳින්නේ මොන මට්ටමකට හෝ දුකට යන්න හේතු යදලා. ඒකයි ඒ බඳු ලෝකයක් අතර දුක් විඳින්න දුකෙන් මිදෙන මාවතක ඉන්න කෙනෙකුට බක්හන්ද දන්හන්ද දුන්න තීන්දුව සම්පූර්ණ අනුත්තර වෙනස් නේද? එයා ලෝක ජීවත් වෙන තාක් නිකමට හරි දුක් විඳින ජීවිතයක් දුකෙන් මිදෙන්න වචනයක් හරි අන්තිමකට කියයි. ඒක බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුණු ලෝකේ අඳුරක්මයි කියලා කියන්නේ. ආයේ එළියට යනවා තියා හිතන්තවත් දැනෙන මේ චක්‍රය. හීනෙන්ද නොගිය විරු නිවන කියලා කියනවා. ඒ ලෝකයේ එහෙන් රූපයක් බලනවාට අමතරව මේ ඇහැගෙන දන්නේ ඉතිහාසයක්. එහෙන් රූපයක් කන ශබ්ද නාසයෙන් ගන්න කියලා මේ ආයතන පරිහරණයකින් තොරව ජීවත් වෙනවා කියන කතාවක් විශ්වාස කරන්නවත් නැහැ. ඒක නෙමෙයි අපි ස්වාමීන් වහන්සේවත් බණ කිව්වත් පිළිගන්නේ නැත්තේ. එහෙම ඒවා නැහැ. ඇත්තේ ඒ ලෝකේ නෑ තමයි. මොකද තිබුණොත් පුදු ඉතින් මේ තියෙන ප්‍රශ්නේ අපි ලෝකේ එකක් නෙමෙයි කියන්නේ ලෝකෝත්තර නම් ලෝකේ කියන දේවල් අනිවාර්යයෙන් තියෙන්න ඕනේ නේ. ලෝකෝත්තරය කියලා කියන්නේ ලෝකෙන් විතරයි. ලෝකයට හම්බ වෙන්නේ. එනවා නේ. එනදී වඩත්තා වීර්ය කරත්තා මට කොල්ල දෙන්න පුළුවන් උපරිම දේ මම කොල්ල දෙනවා. දෙනවා නෙමෙයි දැන් නම් දීලා තියෙන්නේ. තම තමන්ගේ කොටස් ටිකයි කරගන්න පුළුවන්.